හරි අපි මේ ගිය සතියේ පාඩම ඉවර කරන්න තමයි හිතන් ගියේ අපි ගිය සතියේ ඉවර ගන්න බැරි වුණා ඉසයි කරේ. හරි. ඉතින් එහා ටික තමයි බලන්න යන්නේ. ඉතින් ගිය සතියේ අන්තිමම නෝට් එක ලියලා තියෙන්නේ කොතනද? අන්තිමම කරුණා. Control bus. ඉතින් අපි ඉගෙන ගත්ත මේවා ගැන serial writer video ඉගෙන පොඩ්ඩක් කතා කරන්නේ. කරගෙන ගියා. කොන්නියුමන් ආකිටෙක්චර් කරලා. ඊට මෙන්න මෙතනින්. පාලක පදේ කියන එක තමයි මම හිතන අන්තිමට ඉවර කරේ. control bus එක. ඒක ලියුවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ බහුහාර සගසන කියන. හරිද? ඒක බහුහාර සගසන කියලා කියන එකත් මම ඊයේ සතියේ පැහැදිලි කරා. ඒකෙම පොඩි දේවල් ටිකක් තමයි කතා කරන්න තියෙන්නේ. හරි. දැන් අද කවුරුද පන්තියට සම්බන්ධ වෙනවා නම් ටියුට් එක PDF එකක් විදිහට group එකේ දාන්න ඒක print out එක අරන් ඉන්න. දැන් සතියේ. PDF එක නැති කට්ටිය තමයි මට message එකක් දාන්න ඉල්ල ගන්න මේ ටික ඔක්කොම. ඒක ලබන සතියේ අලුත් පාඩමක් කරන්නේ. ගොඩක් වෙලා නම් අද ඉවර කරන්න බැහැ. මේ පාඩම යන්න වෙනවා. හරි. ඒක අලුත් පාඩමක්. ඒතර number systems පාඩම තමයි පටන් ගන්න තියෙන්නේ. ඒකට මම ටියුට් එක දාන්නේ group එක. ඒක group එකේ තියෙන එක ඔයගොල්ලෝ print out එක දාගෙන ඉන්න. හරිද? දැන් දින තත්ත්වයක් කරමු. මේ පාඩමේ මම හිතන අදාළ ප්‍රශ්න ඔක්කොම ඉවර ගන්න බැරි වුණොත් ලබන සතියේ භාගයක් විතර කරන්න වෙයි. හරි ප්‍රශ්න පුළුවන් තරම කියලා දැන් try කරනවා. බැරි වුණොත් කරනවා. ඒක හැම පාඩමකම 2011 ඉඳන්. ඒ කියන්නේ 2011 ගේ පළවෙනිම IT paper එක. 2011 ඉඳන් 2023 වෙනකම්. ඒක වෙනකම් තමයි තාම ඇවිල්ලා තියෙන්නේ papers. දැන් 2022 එක තාම තිබුණේ නැහැ. ඒ papers ඔක්කොම past papers discuss කරගෙන තමයි යන්නේ. theory ඉවර කරද්දී. ඒක ඔයගොල්ලෝ ප්‍රශ්න ඔක්කොම discuss වෙනවා. පොඩි දේවල් ටිකක් තමයි මේ අමතරව කරන්න ඉතින් අපිට papers කරද්දී edit කරන්න පුළුවන්. ඒක තව ප්‍රශ්න වෙනම කරන්න පුළුවන්. ඉස්සෙල්ලා past papers ටික කරලා බලමු කොහොමද තත්ත්වය මොනවා වගේ දේවල්ද අහන්නේ කියලා. ඊපස්සේ අලුත් ප්‍රශ්න වලට යන්න. හරි. ඒක දැන් අපි මම දැන් පටන් ගන්න මාස එකමාරට දෙවෙනි පාඩම ඉවර වෙන ළඟයි. 2023ත් මම හිතන්නේ පන්ති වල වැඩිම පාඩම් ගන්න කියලා අපි. ඒක ඉක්මනට ඉවර කරගෙන online හරි offline හරි අතර දවස් දෙකම කරන් යනවා. මේ නිසා වැඩිම පාඩම් ගන්නත් පුළුවන් තරම් ඉක්මනට ඉවර කරලා ඔයගොල්ලෝ papers කරන එක තමයි target. papers අන්තිම කාලේ වැඩි පුර set එකක් කරන එක තමයි target එක. physics combined maths වගේ ලොකු syllabus එකක් IT වලට නැහැ හැබැයි ලොකුයි. එච්චරම ලොකු නෑ. ටිකක් සාමාන්‍ය පොඩි. හැබැයි ඒ ප්‍රමාණය ලංකාවේ නිසා අපේ district එක ගත්තොත් ඒ ප්‍රමාණය අඩුයි. ඒක වැඩි කරන්න ඔයගොල්ලන්ට try එකක් දෙන්න පුළුවන්. ඒක මෙතනින් හැමෝටම ඒකක් ගන්න try එකක් දෙන්න කියලා තමයි හැමදාම කියන්නේ. ඒකවත් try එකක් දෙන්න IT වලටවත් ඒකක් ගන්න. අනිත් විෂයන් දෙකක් කරගෙන යන්න. හරි? මම කියන්නේ maths කරන කටියට අනිත් කටිය අනිත් විෂයන් දැන් ආර්ට් කරන ළමයිට එහෙම විෂයano වෙනස් වෙනවා. හරි දැන් ඔයගොල්ලෝ ඉංග්‍රීසි ටික වගේ කරනවා නම් IT වලටත් වඩා ඒකක් ගන්න අමාරුයි. මහන්සිලා කරන්න ටෙක් කරන ළමයි ඉන්න පුළුවන් හැමෝම කියන්නේ මහන්සිලා කොහොම හරි සබ්ජෙක්ට්ස් තුනටම අඩුම තරමේ B3ක්වත් ගන්න try එකක් දෙන්න ඕනේ. එහෙම ඕනේ නැහැ. හරි. ඒ ගන්න ගත්තොත් ඔයගොල්ලෝ හොඳ උපාධියක් කරන්න පුළුවන්. ඉතින් යන හොඳ ජොබ් මාකට් එකකට යන්න පුළුවන්. නේ? හරි. එහෙනම් අපි අද මෙතනින් පටන් ගමු. බහුහාර සකසන ගැන මම ඊයේදී කියලා දුන්නා. මේ core i3 core i5 වගේ මේකේ හතරක් තියෙනවා course. ඒ කියන්නේ මේ CPU එක ඇතුලේ course හතරක් තියෙනවා. දැන් අපි ඉගෙන ගන්න මේ CPU එක ඇතුලේ තියෙන දේවල් ටික. මොනවද තියෙන්නේ? registers තිබ්බා. control unit කියලා එකක් තිබ්බා. ALU කියලා එකක් තිබ්බනේ ගණිතමය සහ තාර්කික ඒකකේ. arithmetic and logic unit හරි. පාලන ඒකකේ තියෙනවා. ඊට අමතරව level 1 cache memory එක තියෙනවා. සමහර වෙලාවට. හරි ඒක නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපේ සිලබස් එකේ විදිහට අපි අර GST ප්‍රශ්න කරානේ. level 1 cache එක තියෙන්නේ CPU එක කියලා තමයි ගන්න සම. හරි. ඒතර CPU එක ඇතුලේ මේ වගේ ALU ගොඩක් තියෙනවා. කියන්නේ ALU කියන්නේ ගණන් හදන්නේ. arithmetic and logic unit කියන ගණිතමය සහ තාර්කිකයේ මේ වගේ ALU ගොඩක් තියෙනවා නම් CPU එක ඇතුලේ. එයාට පුළුවන් සමාන්තර සැකසීමක් කරන්න. මම මේ ඊයේ සතියේ ඇඳලා කියලා දුන්නා. මතකද? يعني අපිට process ගොඩාක් තියෙනකොට පොලිමේ එකින් එක process වෙනවා. ආයෙත් ඇඳලා කියලා දෙන්න. දැන් අපේ RAM එකේ මෙහෙම programs ගොඩාක් ඉන්නවා run වෙන්න බලන්න. P1, P2, P3, P4 ඔය programs ගොඩාක් තියෙනවා run වෙන්න බලන්න. හරි. ඒක CPU එකේ එක ALU එකයි නම් තියෙන්නේ. කියන්නේ ගණන් හදන්න පුළුවන් කොටස් එකයි නම් තියෙන්නේ එක ALU එකයි නම්. මොකද වෙන්නේ? මේ ඔයගොල්ලෝ මේ පැත්තට ගියත් අවුලක් නැහැ. ගැන පිළිපෙදයක් නැහැ. ඒක උන්න මේ පැත්තට යන්න පුළුවන්. ඒක පිළිවසර වෙන්න මේක.
හරි. ඒතර ALU එකයි නම් තියෙන්නේ මේක රන් වෙන්න වෙනවා මේක ඉස්සෙල්ලා. ඊට පස්සේ එයා රන් වෙලා ඉවරනම තමයි මෙයා රන් වෙන්නේ. හරිද? ඊට පස්සේ එයා රන් වෙලා ඉවරනම තමයි මෙයා රන් වෙන්නේ. ඒ කියන්නේ process එකෙන් process එක එකකට පස්සේ එකක් තමයි රන් වෙන්නේ. සාමාන්‍යයෙන් එක කෝ එකක් තියෙන CPU එක. හරි. ඒතර ඒකට යන වෙලාව වැඩි. සාප ප්‍රෝග්‍රෑම්ස් ගොඩාක් රන් කරන මේ ඔක්කොම එක සැරේ වැඩ කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට එක සැරේ මේකයි දෙකෙන් වැඩ කරන් යන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි මම ඒකලා විශ්ලේෂණයක් කිව්ව මේ CPU සාමාන්‍ය ස්පීඩ් එක අපි කතා කරන්නේ ලක්ෂ ගණනක් ඉන්ස්ට්‍රක්ෂන්ස් තප්පරයකට එක්සිකියුට් කරනවා කියලා. ඒ ලක්ෂ ගණනක් රන් වෙනකොට මෙයාට ලක්ෂයක් වෙන් කරනවා මෙයාට ලක්ෂයක් වෙන් කරනවා තප්පරයකදී මේ හැම එකම ඉන්ස්ට්‍රක්ෂන්ස් ලක්ෂයක් විතර රන් වෙනවා. ඒක සමානලාට තප්පරයක් කරන මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරත් වෙනවා. හරි. ඒ තප්පරෙන් 10 නියුටන් රන් වෙන කොටස මේක ඉවරත් වෙනවා. මේක රන් වෙනවා ඉතුරු 10න් ඉන්නේ. මේ පොඩ රන් වෙවි අපිට අර එක දිගට ප්‍රෝග්‍රෑම් රන් වෙනවා වගේ පෙන්වන්න පුළුවන් එක කෝ එකක් තිබුණා. හරි. ඒක ඩුවල් කෝ එන්න කලින් කියන්නේ කෝස් දෙකක් තියෙන කලින් භාවිත වුණේ ඔන්න ඔය ක්‍රමෙ. හරි. කියන්නේ එකම CPU එකේ process run කරලා එක දිගට කාලය වෙන් කරගෙන run කරනවා. හැබැයි ඒකට වඩා දැන් යන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න dual core, quad core, octa core කියලා අහගෙන නේද? octa core කියන්නේ කෝස් 8ක් තියෙනවා. හරි. quad core කියන එකේ කෝස් 4ක් තියෙනවා. හරිද? ඒ වගේ කෝ ප්‍රමාණය වෙනස් වෙනවා. කියන්නේ කියන අර ALU ගාන වෙනස් වෙනවා. ඒතර ALU 4ක් විතර තියෙනවා කියන්නේ අපිට අපේ කම්පියුටර් එකේ CPU එක ඇතුලේ අපිට මේ එක එක කෙලින්ම එකම CPU එකේ කාලය වෙන් කරගෙන රන් කරන්න ඕනේ නැහැ. මෙයාව දානවා කෙලින්ම මේකට. මෙයාව දානවා මේකට. මෙයාව දානවා මේකට. මෙයාව දානවා මේකට. ඒක තප්පරයක් යද්දි මේ ඔක්කොම ටික රන් වෙලා ඉවරයි. ඒ කියන්නේ බෙදාගෙන කරන්න ඕනෙත් නැහැ. මේ ඔක්කොම ටික ෂෙරිකෙන් තප්පරෙන් 10 එකක් යද්දි ඔක්කොම ටික ඉවරයි. මොකද වෙන වෙනම ALU තියෙනවා. තේරුණාද? ඒකට තමයි බහුහර සකසනයක් කියලා කියන්නේ. ඒක මේක නෝට් එකෙන් මම කියලා දෙන්නේ. එක් සකසනයක් තුළ එකම මතකයක් කවුලේ භාවිතා කරනවා. දැන් මේක එකම මතකයක් කවුලේ භාවිතා කරමින් කියන්නේ එක RAM එකයි තියෙන කම්පියුටර් එකේ. හරිද? එක කැෂ් මෙමරි එකයි නෙවෙයි අර L2, L1, L3 කියලා තුනක් තියෙන කොටස්. හරි. හැබැයි මේ එකම මතක සෙට් එක තමයි භාවිතා කරන්නේ. එකම මතකයක් කවුලේ භාවිතා කරමින් සමාන්තරව පරිහරණය සිදු කළ හැකි හර කීපයක් සහිත සකසනය. ඔවර සකසනය නිසා හැදෙනවා. හරි. නෝට් එක දාන්න. examples ටිකක් යටින් දාගන්න. හරි. දැන් අපි කතා කරන්නේ මතක දූරාවලිය ගැන. දීලි ඉවරද නැත්නම් ඉවරනේ? මතක දූරාවලිය. කියන්නේ මෙමරි හයිරාකි කියලා අපි කියනවා.
මේකෙන් තමයි වැඩිපුරම ප්‍රශ්න අහලා තියෙන්නේ මේ පාඩම් දෙකේම. පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි දෙකම ගත්තා. මේ දෙකේ වැඩිපුරම ප්‍රශ්න තියෙන්නේ මේක. හරි. මේක තමයි හොඳට පුළුවන් වෙනනේ. හැබැයි අපි අර කීසති පොතේ ඩයග්‍රෑම් එකක් හදගත්ත නේද මේ හાર્ඩ් ඩ්‍රයිව් එකේ ඉඳන් CPU එක වැඩ කරන විදිය. තියෙන දුරවල් එක. හරි. අන්න ඒ ඩයග්‍රෑම් එක දන්නවා නම් මේක ගේමක් නැහැ. ඒකේ තියෙන ටික දන්නවා නම් මේකේ ලේසියෙන්ම අපිට ගන්න පුළුවන්. හරි. ඒ උදාහරණයක් විදියට මම මෙතන පොඩ්ඩක් අදින්න CPU එක ඇතුලේ මොනවද තිබ්බේ? CPU එක ඇතුලේ මොනවද තිබ්බේ? රෙජිස්ටර් මෙමරි තිබ්බනේ. මේක රෙජිස්ටර් කියලා දාන්න. ඊට අමතරව L1 කෑෂ් එක. මේක කෑෂ් එකක්. මේ ලියවින L1 කෑෂ් කියලා හිතාගන්න. හරිද? පේන්නේ නැහැ. හරි. මේක රෙජිස්ටර් එක මේක L1 කෑෂ් එක. ඊට අමතරව මෙතන කන්ට්‍රෝල් යුනිට් කියලා එකක් තියෙනවා. ඊට අමතරව ALU එක තියෙනවා. CPU එක. ඊට පස්සේ අතරමඟ මොකක්ද තියෙන්නේ? කෑෂ් මෙමරි එක තියෙනවා. ඉතින් මෙතන තමයි අර L2 එකයි L3 එකයි දෙකම තියෙන කියලා හිතන්න දැනට. මම කෙටි එකක් අදින්න. L2 එක තමයි පොඩ්ඩක් CPU එක ළඟට වෙන්න තියෙන්නේ. L3 එක ඊට වඩා දුරින් තියෙනවා. හරිද? මම කිව්වා ළඟම තියෙන ඒවා තිබිලා කියලා. විතරක් භාවිත කරනවා තිබිලා ඉවත් වෙන්නේ තමයි L2 එකට යන්නේ. ඒකේ තියෙන ඒවාත් භාවිතෙන් අඩු වෙනකොට තමයි L3 එකට යන්නේ. හරි. මේ යනවා කියලා L3 එක තමයි ලොකුම කියලා මම මගේ කම්පියුටර් එකේ L1 L2 L3 ගැන කියලා දුන්නා නේද? අපි ටාස්ක් මැනේජර් එක කියලා. හරි. රේඩිය ගන්න පුළුවන් වෙන්න ඕනේ. කාට රේඩිය විශ්ුණා නම් මේ ගෲප් එකට දාන්න මෙසේජ් එක මම රෙකෝඩින් එක දාන්න මේ වගේ තියෙනවා. ඒක පේනවද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. හරි. දැන් සොලියුෂන් එකක් නැති නිසා මේ විදිහේ රෙකෝඩින් එකක් දාන්න මට අතට ඔන්ලයින් වෙනම ක්ලාස් එකක් ගන්න වෙලාවක් නැහැ. හරි. ඉතින් රෙකෝඩ් එක කරන් දාන්න. බලන්න කටට පේනවද නැද්ද කියන්නේ මම හිතන්නේ බැරි. පොඩ්ඩක් හරි දෙන්න පුළුවන් කියන දවයි කරගෙන යන්න. හරි. L1 L2 කෑෂ් තියෙනවා. ඊට පස්සේ RAM එක තියෙනවා. RAM slot එක ගාව RAM එක තියෙනවා. ඊට පස්සේ hard drive එක තියෙනවා. hard disk drive එක මේක motherboard එකට connect වෙන wire එක. motherboard එකේ මේ items ටික තියෙනවා. අපි ඕක ගැන කතා කරමු. හරිද? ඒක කොහොමද තියෙන්නේ කියලා මෙච්චර නේද අපි කතා කරන්නේ. ඒත් මේවා සම්බන්ධ වෙලා තියෙනවා data bus වලින්. දැන් මෙතෙන් දෙන data ටික bus එකේ නගලා තමයි මේක එන්නේ කියලා අපි ඉගෙන ගන්න. motherboard එකේ තියෙන රේඛා කොට. හරි? ඒතර ඒකේ තියෙන ඒවා cache එක දෙනවා. මේ දෙක අතර direct සම්බන්ධයක් තියෙනවා. මේවත් තියෙනවා කියලා ඔය ටික ඇඳලා මේ කියන්නේ කැතට. දල වශයෙන්. හරි. දැන් මෙතන මේකේ තියෙනවා මේ මතක දූරාවලිය කියන එකේ. increasing speed and cost per bit. increasing speed කියන්නේ දැන් මෙතනදී කියන්නේ වේගය. හරි? අපි කියන ප්‍රවේශ වේගය කියලා සිංහලෙන්. නැත්නම් access speed එක කියලා කියන්නේ මම ඒකත් මෙතන ලියන්න. access speed. ඒ කියන්නේ අපිට මේක ප්‍රවේශ කරන්න යන වේගය. හරි. දැන් අපි ගණන් හදන්නේ කවුද? කම්පියුටර් එකේ. ALU එකනේ. ALU එක තමයි මොලේ කියන්නේ. හරිද? ALU එකෙන් තමයි ගණන් හදන්නේ. ඒතර එයාට තමයි ගණන් හදන්න දත්ත ප්‍රවේශ කරගන්න ඕනේ. කියන්නේ ALU එකට දත්ත ඇක්සස් කරන්න ඕනේ. ALU එකට අඩුම කාලෙකින් දත්ත ඇක්සස් කරන්න පුළුවන් මොකෙන්ද? එයාගේ ළඟම තියෙන්නේ කවුද? රෙජිස්ටර්. කියන්නේ ALU එක data ගන්න රෙජිස්ටර් එකෙන් කියන්නේ. හරි? එහෙනම් අඩුම වෙලාවකින් ALU එකට data ගන්න පුළුවන් කාගෙන්? රෙජිස්ටර් එකෙන් නේ. ඒ නිසා මේකේ උඩම තියෙන වේගය වැඩිම කවුද? රෙජිස්ටර්. තේරුණාද? access speed එක වැඩිම රෙජිස්ටර් එක. ඔයගොල්ලෝ අරගෙන මතක තියාගන්න ලේසි. ALU එක ළඟම තියෙන එක රෙජිස්ටර් එක. ඒ නිසා ඒක තමයි ඉක්මනටම access කරන්න පුළුවන්. ළඟම දැනගෙන අපිට ඉක්මනට ගන්න පුළුවන්. හරි. ඒ නිසා ඒක තමයි වැඩිම වේගය access කරන්න පුළුවන් රෙජිස්ටර්ස් තමයි ප්‍රවේශ වේගය වැඩිම. හරි. හැබැයි size එක අතින් ගත්තොත් මේ පැත්තට තමයි increasing size තියෙන්නේ. capacity එක රෙජිස්ටර් එකේ මම කියව bits ගානක් තමයි store කරන්නේ. 32 bit හරි 64 bit හරි bits ගාන. ඒ නිසා size එක අතින් ගත්තොත් වැඩිම වෙන්නේ පහළට යනවා. උඩම තියෙන size එක අඩුම එක මොකද්ද රෙජිස්ටර්. තේරුණාද? size එක අඩුම එක. ඊට capacity එකත් මෙතන capacity කියන්නේ සාමාන්‍ය ප්‍රමාණය. ඔය අදහස් කරන්නේ size එකේ capacity කියන්නේ ධාරිතාවය. කියන්නේ memory එක. මේ දෙකම සමාන නැහැ කියන්නේ ගොඩක් වෙලා නිසා එකම පහළට තියෙන්නේ සාමාන්‍ය size එකකට පොඩිම වෙන රෙජිස්ටර් එක. අනිත් එක cost එක. cost per bit අපි කතා කරන්නේ දැන් ඒකක මතකයේ යන වියදම කියන්නේ. hard drive එකේ ලොකු memory එකක් තියෙනවා. හැබැයි කඩේ අපිට 8000ක් විතර ගන්න පුළුවන්. එක bit එකකට යන වියදම ගොඩක් අඩුයි hard drive. හැබැයි register එකේ bits 64ක් වගේ තියෙන්නේ. අපිට වෙනම කඩෙන් ගන්නත් නැහැ. ගත්තත් ඒක සෑහෙන මිලක් අධික වෙනවා. මොකද මේක CPU එක ඇතුලේ තියෙන ගාණින් වැඩි hard drive එක. CPU එකක් ගොඩක් ගන්න නේ. ඉතින් අර එක bit එකකට යන වියදම සෑහෙන වැඩි registers එක. තේරුණාද? ඒකයි මේ increasing speed and cost per bit. bit එකකට යන වියදම වැඩි කියලා විතරේ උඩට දාන්නේ registers. හැබැයි bits ප්‍රමාණය අඩුයි. වේගය වැඩි. capacity එක ගත්තට
පොඩි තේරෙනව නේද? අර රූප සරහන් තියා බැලුවම නිකන් ඔළුවට ID එකක් එනවා මෙහෙමයි කියන්නේ. හරි. ඊට පස්සේ කෑෂ් මෙමරි. රෙජිස්ටර් එකට පස්සේ ළඟම තියෙන කෑෂ් මෙමරි. නේද? ඒ නිසා කෑෂ් මෙමරි එක තමයි අපිට ඊළඟට ඉක්මනටම ඇක්සස් කරන්න පුළුවන් වෙන්නේ. මෙතන පහලක් තියෙනවනේ ALU. ඒක ඔයගොල්ලෝ සමහර කට්ටිය පටලවා ගන්න මම මේ අඳින විදිහත් එක්ක ALU එක ළඟම තියෙන කෑෂ් එකනේ. L1 කෑෂ් එක නිසා L1 කෑෂ් එක තමයි ඉක්මනටම ඇක්සස් කරන්න පුළුවන් කියලා ලියනවා. එහෙම නෙවෙයි. ALU එකෙන් තමයි ALU එක data ගන්න රෙජිස්ටර් විතරම. හරි. මේ ALU එකට තමයි L1 කෑෂ් එකේ data දාන්නේ. sorry. රෙජිස්ටර් එකට තමයි L1 කෑෂ් එකේ data දාන්නේ. රෙජිස්ටර් එකේ තියෙන data විතරයි ALU එක ගන්න. L1 කෑෂ් එකේ data දාන්නේ රෙජිස්ටර් එකට. තේරුණාද? රෙජිස්ටර් එකට විතරයි CPU එක ඇක්සස් කරන්න පුළුවන්. CPU කියුවේ මේ ALU. ඊළඟ මේන් මෙමරි. දැන් කෑෂ් මෙමරි එකේ වර්ග තුනක් තියෙනවා කියලා අද අපි notes ලියා ගන්න ඉස්සරහට. ඊළඟ මේන් මෙමරි එක. හරි ප්‍රධානම දේ කියන අපේ RAM එක. ඒක RAM එක තමයි දැන් කෑෂ් එකයි රෙජිස්ටර් ඔක්කොම ඩිකවර් වෙලා ඉවරයි. ඊට පස්සේ ළඟම තියෙන RAM එක. ඒ නිසා ඒක අපිට ඉක්මනට ඇක්සස් කරන්න පුළුවන්. ඊළඟට ප්‍රවේශ වේගය වැඩි මේක මේන් මෙමරි එක RAM එක. හරි ප්‍රධාන මතකයේ කිව්වොත් ඒ කියන්නේ RAM එක කියලා ඔලු තියාගන්න. ඊට පස්සේ solid state disk. මේ solid state disk එකයි magnetic disk එකයි වෙනස අපි කතා කරන්නේ නේද? magnetic disk එක ඇතුලේ කැරගෙන කොටස් තියෙනවා. solid state එකේ කැරගෙන කොටස් නැහැ. ඒ නිසා මේක වේගවත්. කියලා අපි කිව්වනේ මතකද? මම ඔයගොල්ලෝ කිව්වා SSD එකක් දාගන්න කියලා කම්පියුටර් ස්ලෝ වගේ නම. හරි. ඒ SSD කියන්නේ solid state disk කියන්නේ. SSD. magnetic hard drive තමයි සාමාන්‍ය ගොඩක් කට්ටියගේ laptops වල ඇත්තේ. ඒක අර කැරකෙන්නේ balance එක ඊට වඩා slow. ඒතර මේ තියෙන වේගය අනුව registers, cache memory, ඊට පස්සේ main memory, ඊට පස්සේ SSD. මේ SSD කියන කැටගරි එකට තමයි එන්නේ මේවා. ඔයගොල්ලෝ ගාව දෙනවා නම් pen drive, SD card එක. ඒ වගේ කැටගරි කොටස් නැහැ. ඒ නිසා ඒවත් ඉක්මනට ප්‍රවේශ කර ගන්න පුළුවන් මේ වගේ. magnetic disk ඊට වඩා වෙලා යනවා කැරගෙන කොටස් නිසා. ඊට පස්සේ optical disk එක මොනවාද? CD, DVD, Blu-ray නේද? ඒ ටික. මොකද ඒක අර ආලෝක කිරණක් දාන්නෝනේ කැරගෙන්නත් ඕනේ. ඒක සෑහෙන වෙලාවක් යනවා data access කරන්න CD, DVD, Blu-ray වලින් hard drive එකට වඩා. hard drive එකත් ප්‍රකාශ තාක්ෂණයෙන් තමයි භාවිත කරන්නේ. හැබැයි අර ඒක ඒකටම හදපු device එකක් නේ. CD එකේදී අපි වෙන පිටින් දාන එකක් තමයි read එකේ read කරන්නේ. දුර එකට යන වෙලාව වැඩි. හරිද? ඊට පස්සේ magnetic tapes මම කිව්වේ මේකේ ධාරිතාවය සෑහෙන වැඩි ඕනනම් අපිට කිලෝමීටරයක් විතර උනත් හදාගන්න පුළුවන් කියලා. හරිද? මේ magnetic tapes ඒක size එක ඕන තරම් හදාගන්න පුළුවන් නිසා ඒකේ ධාරිතාවය නැත්නම් capacity එක වැඩිම පැත්තේ උඩින්ම තියෙන්නේ. හරිද? හැබැයි එයාගේ වේගය සෑහෙන මේකේ read කරන්න සෑහෙන වෙලාවක් යනවා magnetic tapes. තේරුණාද? මේකට කියන මතක දුරාවලිය. මේ ටික මතක නම් ඔයගොල්ලන්ට අහලා තියෙන දැන් බස් සර්විස් කරද්දී බලන්න. අහලා තියෙන ප්‍රශ්නේ 60ක් විතර. ඔය පාඩම් දෙකෙන් තින්නේ. access speed එක compare කරන්න තියෙනවා, size එක compare කරන්න තියෙනවා, ඒ capacity එක සහ මේ cost එක compare කරන්න fast web සහ දින ඒවා ලීසින් උත්තර ලියන්න පුළුවන් වෙනවා මේක පුළුවන්. හරිද? ඒක ඔයගොල්ලෝ මෙතන ලියන්න මුකුත් නැහැ. අර ඇදලා තියෙන කිසද? නේ? ඒක ඔයගොල්ලෝ ටියුට් එකේ දාලා තියෙනවා. ඊළඟ තව එකක් තියෙනවා. දැන් අර මම කලින් දාලා දෙන ඉමේජ් එක තියෙන්නේ. ඒ ඇවිල්ලා ඔයගොල්ලෝගේ සිලබස් එකේ තියෙන ටීචර් ස්ලයිඩ් එකේ දාලා තියෙන මතක දුන්නා. හරිද? මේක ඇවිල්ලා ඊට වඩා පොඩ්ඩක් ඉතින් එහාට ගියපු එක. ඊට වඩා පොඩ්ඩක් එක්ස්ටෙන්ඩඩ් version එකක් තමයි මේක. හරි. මේකේ බැලුවොත් එහෙම ඒකේ CPU එක උඩම තියෙනවා. ඊට පස්සේ processor registers. ඒ කියන්නේ CPU එකට ඉක්මනටම access කරන්න පුළුවන් registers. ඊට පස්සේ cache memory නේ. cache එකේ තියෙනවා L1, L2, L3 කියලා cache level තුනක්. මම ඒව ගැන ඊයේදී පොඩ්ඩක් කියලා දුන්නා. ඒතර L1 cache එක තමයි ඉක්මනටම access කරන්න පුළුවන්. හැබැයි size එකෙන් අඩුයි. මැද size එක L2 cache, ඊට පස්සේ size එක L3 cache. L1 එකේ CPU එක ඇතුලේ සාමාන්‍යයෙන් තියෙනවා. මේ දෙක එළියෙන් තියෙනවා කියලා මම කියලා දුන්නා. තව ටිකකින් ඔයගොල්ලෝ notes ලියන්න තියෙනවා ආයෙත් කියනවා. හරි. දැන් ඔයගොල්ලෝ ඔළුව දිහා. ඊට පස්සේ RAM එක, random access memory, physical memory. හරි. දැන් single medium කරන කට්ටිය බය වෙන්න එපා මේ වචනවල. ඒ කියන්නේ RAM එක කියන බය නැහැ. කොහොමද use කරන වචනනේ. සිංහල වචනේ ඇවිල්ලා මොකක්ද? random access memory කියන්නේ සසම්භාවී ප්‍රවේශ මතකය. හරි. ඒවා කොහොමද ටියුට් එකේ දාලා දෙන්නේ? සාමාන්‍ය ප්‍රශ්න කරන මීඩියම් දෙකකින් කරපුවා වචන දෙකලටම සාමාන්‍ය වෙනවා. හරි. RAM එකට කියන සසම්භාවී ප්‍රවේශ මතකය. random access memory. random කියන්නේ සසම්භාවී. හරි. ඒ කියන්නේ දැනින් තැන access කරනවා. access කියන ප්‍රවේශ memory එකට මතකය. ඊට පස්සේ solid state එක. ඊට පස්සේ තමයි අපේ අර මේ file based memory කියන hard drive. ඔය ටික මේකෙන් දාලා තියෙන ඒ ටිකමයි. ඒ ටික ඔළුවේ තියාගෙන මතක දුරාවලිය ඔය ඕන විදිහකට එන්නේ. කොහොම ආවත් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ. හරි. ඒතර ඔයගොල්ලන්ගේ ටියුට්
volatile memory කියලා තමයි. පොඩ අහගන්න කරන්න කලින්. දැන් ඔයගොල්ලෝ O level IT කරා නම් O level IT වලදී memory එක වෙන් කරන්නේ මොනවාද? කොහොමද ඔයගොල්ලෝ memory වෙන් කරන්නේ ප්‍රාථමික මතකයේ ද්විතීයික මතකයේ කියන primary memory, secondary memory. හරි? A level වලදී අපි එහෙම වර්ගීකරණයකට යන්නේ නැහැ. A level වලදී අපි යන්නේ volatile memory, non volatile. නශ්‍ය මතක, නශ්‍ය නොවන. හරිද? නශ්‍ය මතක කියලා කියන්නේ නශ්‍ය මතක වලට පවර් එක නැත්තම් මතකයක් තියෙන්නේ නැහැ. හරි කරන්ට් එක නැත්තම් මතක නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ volatile memory කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මොන memory එකද ඔයගොල්ලෝ තියෙන්නේ? නශ්‍ය මතකයද නශ්‍ය නොවන? දැන් O level කාලේ පේපර් එළියදී මතක් වෙන්නේ නැතිනේ. හරි ඊයේ රෑ පාඩම් කරපු එක දැන් මතක නැහැ. ඒක නශ්‍ය මතක. හරි ඔයගොල්ලෝ පාඩම් කරන්නේ කියනවා උදේ නැගිට්ටම රිෆ්‍රෙෂ් memory එකක් තියෙන මුකුත් මතක නැහැ. මතක ඇති සමහර ගන්න කියලා මම කියන්නේ නේ. බෞද්ධ වේග සමහර දේවල් මතක නැති වෙනවා ඇති. ඒ කියන්නේ අපේ මෙමරිය නශ්‍යයි. හැබැයි වැදගත්ම දේවල් මතකයි. හරිද දැන්? දැන් ඔයගොල්ලෝ කාටත් මතකයි ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආපුවම විශ්වාස කරනවා මොකද මේ කියලා. ඒ කියන්නේ මේ වගේ වැදගත්ම දේවල් අපේ පර්මනන්ට් මෙමරියට යනවා. අර අපේ කෑෂ් එකේ තියෙන ඉවත් වෙලා යනවා. සමහර දේවල්. හරි දැන් පෙරේට කෑපුණා දේවල් ඒ වෙකේ ඉතල අවධානයක් යොමු කරන්නේ නැහැ නේ. දැන් මතකත් නැතිව සමහර ඒ වගේ තමයි මේක. volatile memory කියන්නේ අපි පවරේක දීලා තියෙනකම් විතරයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ හැරලා ඉන්නකම් මතකයි නිදාගත්තම ඊළඟ සුදේ හැරෙන්නමයි මතකයි. මෙතන පවරේ කියන්නේ විද්‍යුත් බලය. හරි ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි සප්ලයි කරලා තිබුණොත් මතකයි. ඒක නැත්තම් අමතකයි. හරි. විදුලි බලයේ සපය ඇති වෙන පමණක් දත්ත මතකයේ රඳවා තබා ගත හැකි මතක උපාංක වේ. registers, cache memory, RAM ඒ වගේ දේවල්. ඒ registers register එකේ දත්ත තියාගන්න පුළුවන් කරන්ට් එක දීලා තියෙනකම් විතරයි. RAM එකෙත් එහෙමයි. ඒක නම් අපි ඉගෙන ගත්තනේ ප්‍රෝග්‍රෑම් එකක් ඩබල් ක්ලික් කරාම රන් වෙනකොට RAM එකට data එනවා කියලා. නේද? ඒතර දැන් ඔයගොල්ලෝ වැඩ කර ඉන්නකොට ඉස්සර කාලේ දැන් කාලේ නම් හයිබර්නේට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයගොල්ලෝ වැඩ කරගෙන ඉන්නකොට කරන්ට් එක ගියොත් එහෙම අර වැඩ කරගෙන ඉන්නකොට තේරෙන්නේ නැති වෙනවා. ආයෙත් කම්පියුටර් එක ඔන් කරාම මුලින් ඉඳන් කරන්නේ. දැන් සමහර වෙලාවට දැන් ගේම් වල ඔටෝ සේව් වෙනවා හැම චෙක් පොයින්ට් එකේම සමහර ගේම්ස් වල එහෙම වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ප්ලේ කරගෙන ඉන්න කරන්ට් එක ගියොත් ආයෙ මුලින් ඉඳන් ලෙවල් එක යනවා. හරි අදාළ දැන සේව් කරලා නැහැ. තේරුණාද? එහෙම වෙන්නේ හේතුව RAM එකේ තමයි ඒ වෙලාවේ රන් වෙන data තියෙන්නේ. ඉතින් කරන්ට් එක නැති වෙච්ච ගමන් RAM එක ඉරේස් වෙලා යනවා. තේරුණාද? ඔයාලට බුද්ධ දෙන්නේ. හරි. ඒ ටික පැහැදිලිද? ඔයාලා දැන් ඔයාලා RAM එකයි cache memory registers මේ තුනම අවශ්‍ය මත තියාගන්න ඕනේ. कचल गए हैं हर नहीं हर ඊළඟට එතන අපි ඊළඟට කැෂ් මෙමරි ගන්න. හරි. ඒතර මේ කැෂ් මෙමරි එකට සිංහලෙන් කියන්නේ වාරක මතකය. වාරක මතකය. හරි වරක මතකය නේ. ඊට පස්සේ දැන් තව නමක් කියනවා නිහිත මතකය. ඔය නම් දෙකම සිංහලෙන් යූස් කරන්න පුළුවන්. හරිද? කෙනෙක් යූස් කරන්න පුළුවන් වාරක මතකය කියන එක. තව කෙනෙක් යූස් කරන්න පුළුවන් නිහිත මතකය. නිහිත මතකය. හරි. මහාචාර්යවරු එක එක භාවිතා කරනවා. කියන්නේ එක එක අවුරුදු වල ප්‍රශ්න වල අපිට එක එක නමින් තියෙනවා. ඉංග්‍රීසි නම් මතක තියාගන්න කැෂ් මෙමරි. ඒක තමයි කියන්නේ. හරි. දැන් මම කැෂ් එක ගැන කියලා තියෙන සෑහෙන දේවල් දැන් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. පැහැදිලි කරන්න දෙයක් ඇත්තෙත් නැහැ. හරි. CPU එක තියෙනවා. RAM එක තියෙනවා. RAM එකයි CPU එකයි අතර වේගයේ ලොකු වෙනසක් තියෙනවා. මම කිව්වා මේ CPU එකේ ස්පීඩ් එක සෑහෙන වැඩි. RAM එක ඊට භාගයකට වඩා අඩුයි. ඒක මම කිව්වේ CPU එක පාසු නැහැ කෙනෙක් නම් ගඩොල් එන වේගයකට වැඩ කරන් යන්න වෙන්නේ කියලා. මෙයා ගඩොල් වලට සෑහෙන අඩු වේගකින් අපිට පිටි බඳින්න වෙන්නේ අඩු වේගයක. නේ? ඉක්මනට ගඩොල් දිනනවා ඉක්මනට හදන්න පුළුවන්.
ඒ නිසා අපි අතරමැදට දාගෙන ඉන්නවා කැෂ් මෙමරි එක. එක්කෙනෙක් ගේනවා වෙනකොට කීප දෙනෙක් අතරමඟ මොඩිමක් හදාගෙන ඉක්මනට කඩවල ටික වෙනවා. හරි. ඒතර මේකේ තියාගන්නවා අපිට නිතරම අවශ්‍ය වෙන දා. අර L1 කැෂ් එකේ සීල් එක ඇතුලේ. ඒකේ තිබිලා ඉවත් වෙනවා මේකේ තියෙනවා. ඒවත් ඕනි වෙන්න පුළුවන් යානේ නේද? ඒකේ තිබිලා ඉවත් වෙනවා මේ L3 කැෂ් එකේ තියෙනවා. දැන් ගොඩක් තියෙන පුළුවන් අර විදිහට. හරි. එතකොට මේ the memory devices that store the data that is most frequently or recent. සමහර දැන් සිලබස් එකේ most frequently. ඒ කියන්නේ නිතර ඕනේ. අනිත් වෙලාවට recently කියන්නේ math එකේදී භාවිත කරනවා. හරි. math එකේ ඕනේ නේද කියන්නේ. කියන්න වෙලා දෙන්න දැම්ම ලියාගෙන ඉස්සලා අහන්නේ. හරි. ඔයගොල්ලෝ ප්‍රශ්න මොනවද කියලා අහන්න. අනිත් දේ මොකද මම කිව්වේ එකම දේ ක්ලාස් එකේ තියෙන එකම රූල් එක. මම කියනකට ඔතන අහගෙන ඉන්න. හරි. එච්චරයි. ඊට පස්සේ ලියන්න වෙලාවක් නැත් වෙනවා. ඒක කිසිම වැඩක් නැහැ. දැන් ඔයගොල්ලෝ ඔළුවට දාගන්න මේ කියන දේවල් ටික ප්‍රොසෙස් වෙවි. මේ හැනේවට කෙලිට ඉන්පුට් කරනවා වගේ ඉන්පුට් ප්‍රොසෙස් ආවුට්පුට් එකයි කියලා. ඔයගොල්ලෝ ප්‍රොසෙස් කරන්නේ නැතුව ආවුට්පුට් එකක් තියෙනවා. සමහරවිට ඔළුවේ නැහැ කියපු දේවල්. නෝට් එකේ තියෙනවා. අපි මතක නැහැ විභාගයේ හො. ඒ නිසා ඔළුවේ ප්‍රොසෙස් කරන්නත් වෙලාවක් තියාගන්න. හරි. මේක L1 L2 L3 කියලා තියෙනවා. මේකේ වැඩි මොකේද? අපි මෙතන පොඩි එක දාගෙන ගියවද නෝට් එකකින් අරගෙන. මේකේ වැඩිම මේ පැත්තට අපේ ඇක්සස් ස්පීඩ් එක වැඩි. ඒ කියන්නේ ප්‍රවේශ වේගය වැඩි. මොකද මේ L1 කැෂ් එක CPU එක ඇතුලේ ගොඩක් වෙලාවක් තියෙනවා. ඒක යාව ඉක්මනට ඇක්සස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙයා ඊට පස්සේ මෙයා. ඊට පස්සේ පහළ පැත්තට ගත්තොත් සයිස් එක වැඩි වෙනවා. සයිස් ඉන්ක්‍රීසස්. ඒ කියන්නේ මේ ධාරිතාවය ඉහළට. ඒ කියන්නේ ධාරිතාවය ඉහළයි පහළ පැත්තට. මේක අපි බැලුවනේ මගේ කම්පියුටර් එකේ L1 කැෂ් එක තියෙද්දි 512 කිලෝබයිට්ස් තිබේ L1 කැෂ්. ඊට පස්සේ මේ L3 කැෂ් එකේ තිබේ 3 මෙගාබයිට්ස්. මෙගාබයිට් 3යි. අපි GSD බැලුවා. මේ කම්පියුටර් එකේ. දැන් ඔයගොල්ලෝ ගෙදර ගිහින් බැලුවද? කැෂ් මෙමරි RAM එක කොච්චරද කියලා. මගේ ගෑනලා වගේ ඉතින් ගෙදර ගිහින් බලන්න කියලා. ඒක ඔක්කොම දන්නේ නැහැ. මේක බැලුවනම් ඔයගොල්ලෝ දැන් මේකේ අයිඩියා එකක් තියෙනවනේ කොහොමද මේක වැඩ කරන්නේ. හරිද? අර උදාහරණ තමන්ගේ කම්පියුටර් එකේ RAM එක කොච්චරද? CPU එක මොකක්ද ඒ ටිකක් දැනගෙන ඉන්න ඕනේ. හරි? ඒක බලන්න. තේරුණා නේද මේක අවුලක් නැහැ නේ? ප්‍රශ්නයක් නැහැ. මේක ලියන්න. හතරවෙනි පාඩමේ ඔය ගැන පොඩි නෝට් එකක් ලියලා. කැෂ් මෙමරි එක. මේ දෙවෙනි පාඩමේ තමයි ඒක ගැන වැඩිපුර අර පහළ පොයින්ට්ස් තුනක් වගේ තියෙන එතන L1 L2 L3 කියලා දාලා අර දෙකක් තියාගන්න ඉස්සරහ ඇක්සස් ස්පීඩ් එක වැඩි වෙන උඩ පැත්තට සයිස් එක වැඩි වෙන පහළට.
නේද ඔක්කොම ඉවරයිද? මේක නශ්‍ය මතකයක්. ඒක මේ නශ්‍ය මතක කැටගරි එක අපි ලියාගෙන යන්නේ. හරි. නශ්‍ය මතක කියන්නේ මෙයා කරන්ට් එක නැත්තම් කරන්ට් එක කියපුවා මතකේ තියෙන ඔක්කොම ටික ඉරෙස්. හරි ඊට පස්සේ තමයි අපි ඉගෙන ගන්න යන රැප් එක ගැන. හරි. දැන් මේ රැප් එක ගැන මම පටන් ගන්න දවස් දැන් කියනවා දැන් ඔයගොල්ලෝ දැනන් ඉන්නේ මොකද්ද කියලා. හරි මට කියලා දෙන්න දෙයක් නැහැ. මේ රැප් එක කියන්නේ මේ වගේ එකක් කියලා දන්නවා මේක රැම් ස්ටොක්ස් තියෙන අපිට කනෙක්ට් කරන්න පුළුවන් කම්පියුටර් එකට. මේක තමයි කම්පියුටර් එකේ ප්‍රධාන මතකය. මේන් මෙමරි කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. හරි මේකේ දත්ත තියෙන්න ඕනේ දැන් මේ වෙලාවේ රන් වෙන ඕනම ප්‍රෝග්‍රෑම් එකේ data රැම් එකේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක රන් වෙන්න බෑ. දැන් අපි ගේම් එකක් ඉන්ස්ටෝල් කරලා hard drive එකේ තිබ්බ කියලා ඒව රන් වෙන්නේ නැහැ. රන් වෙනවා නම් අනිවාර්යෙන් RAM එකේ ලේසියෙන් load වෙලා ඉන්නවා. හරි. දැන් අපි operating system එක install කරනකොට නැත්නම් අපි computer එකකට මේ අලුතෙන් OS එකක් දානකොට අපි කරන්නේ hard drive එකේ OS එක දාන්න ඉස්සෙල්ලා copy එකක් දාන්න. හරි. ඊට පස්සේ ඒ OS එකෙන් වැඩ කරන්න පටන් ගන්නකොට character එක තියෙන්නේ නැහැ. අපි computer එක on කරාම Windows on වෙච්ච යාර character එක තියෙනවනේ. එයි එහෙම තියෙන්නේ. ඒ hard drive එකේ තියෙන data ටික load වෙලා RAM එකට එන්න ඕනේ OS එක run වෙන්න. ඒක තමයි character එක. හරි ඊට පස්සේ අපිට user interface එකකින් login වෙලා වැඩ කරන්න යන්න පුළුවන්. හරි. ඒක මේ RAM එක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දියවල තියෙනවා 4GB ඇති, 8GB ඇති, 16GB ඇති. දැන් කාලේ සාමාන්‍ය වැඩ කරන අඩුම තරමේ 8GB වත් රෙකමෙන්ඩ් කරන්නේ. 4GB දවුලක් නැහැ. සාමාන්‍ය ස්ටක් වෙන්න දු වැඩ කරගන්න 8GB RAM එකක් තියෙනවා. හොඳයි ඔයගොල්ලෝ RAM එකක් එහෙම ගන්නවා නම් අනාගතේ 4GB එකට එන්නේ අනිවා ඉස්සරහට තව RAM එක වැඩිපුර ඕනේ ප්‍රෝග්‍රෑම්ස් තමයි එන්නේ. හරි. ඒ නිසා 8GB හෝ ඉතින් උඩ 16GB යන පුළුවන් හොඳයි. ඒ යනවා කියන්නේ ගාන වැඩි. හරි සෑහෙන ගානක් වැඩි වෙලා ඉන්නේ මේ ගානට යනකොට මේ RAM එක 16GB කියන්නේ ඔයගොල්ලෝ සෑහෙන ගානක් කියයි. හැබැයි 8GB එක ගන්න පුළුවන් නම් හොඳයි. හරි. hard drive එකේ capacity කඩ වුණාට කමක් නැහැ. ඉස්සර hard drive එක use කරන පුළුවන් photos එක දාලා hard එකේ capacity එක වැඩි. hard එකේ නෙවෙයි. RAM එකේ capacity එක වැඩි. හරි. මේක කියන්නේ මේකත් නැශ්‍ය මතකයක්. හරි මේකේ current එක කියපු ගමන් මතකයක් තියෙන්නේ නැහැ. හරි. දැන් කියන්නේ හරිද? හරි. දැන් මේ ඔයගොල්ලෝ දැන් මේ නෝට් එකත් ඔයගොල්ලෝ දාලා print කරලා දෙන්න පුළුවන්. හරි. එහෙම දෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ ලියද්දි පොඩ්ඩක් හරි ඔළුවට යනවා. හරිද? හරි. සා කලින් ගන්න නෝට් එක කොහොමද කියලා කරේ දැන් හයිබ්‍රිඩ් යන සීන් එක නිසා තමයි මේක දෙකම දෙන්නේ. එහෙම දෙකම දෙනකොට නෝට්ස් මේ මම කිය එක ඩබල් වෙලාවක් යනවා. ඒ නිසා මේ ප්‍රසන්ටේෂන් එකට දාලා කරේ. ඔයගොල්ලෝ ලියද්දි කෙලින්ම මේක දිහා බැලුවා ලැන්ග්වේජ් එක තමන්ගේ මීඩියම් එකට දාලා ලියාගෙන යන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ කැමති නම් ඉතින් සිංහල එකක් ලියාගෙන ඉංග්‍රීසි මීඩියම් එකක් ඔවුලක් නැහැ. හැබැයි මේ තමන්ගේ භාෂාවෙන් අදාළ එක ලියාගෙන ගියාම ඇත. හරි RAM වල තියෙන වර්ග තුනක්. දැන් අපි මෙච්චර කාල RAM කියලා නිකන් කෙටියෙන් කිව්වේ. ඒක RAM වර්ග තුනක් තියෙනවා. ඇත්තටම cache memory register කියන්නේ RAM තමයි. හරි. මේ වර්ග තුන ගැන තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. ඒකෝට දැන් RAM වල තියෙන ප්‍රධාන වර්ග දෙක තමයි SRAM සහ DRAM. මේ යට තියෙන එකක් DRAM වල වර්ගයක්. හරිද? SRAM කියලා කියන්නේ මේකේ full name එක මම දාලා නැහැ. උතන කියුට් එක දාලා SRAM එක. සිංහල නම. ඩොට් තුනක් තියෙන්නේ ඉතින් ලියා ගන්න ඕනේ. SRAM කියලා කියන්නේ මෙන්න මේක static RAM කියන්නේ. හරි static RAM එක දාන්නවනේ random access memory. එතකොට අපි
සිංහලෙන් කියනවා ස්ථිතික හරි ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය ස්ටැටික් ස්ථිතිකයි කියන්නේ හරි ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය රැම් එකකට දුක සිංහලෙන් මොකක්ද කියන්නේ සප්‍රම කෙටියෙන් ගන්න සසම්භාවී ප්‍රවේශ මතකය හරි ස්ටැටික් රැන්ඩම් ඇක්සස් දැන් හොඳට අහගන්න මේ ස්ටැටික් රැන්ඩම් ඇක්සස් මෙමරි එකේ එක සැරයක් මොකක් හරි ඩේටා එකක් දැම්මට පස්සේ ඒකට පවර් එක දීලා තියෙනකම් යාගේ ඉඳලා දීලා එක සැරයක් මොකක් හරි දැම්මට පස්සේ ඒකට පවර් එක දීලා තියෙනකම් මේ මතකේ යන්නේ හරිද හැබැයි පවර් එක ඉවත් කරපු ගමන් මතකේ ඉවත් ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මම මොන හරි දෙයක් කිව්වම මේ දේ කරන්න කියලා සමහරට අද නිදා ගන්නකම් මතකේ තියෙනවා ඔයගොල්ලෝ යන්නේ ස්ටැටික් අද නිදාගෙන හෙට නැගිටිනවා මතකේ හරිද දැන් මේක නැෂමත කියන්නේ ඒක බලය නැති වුණොත් අනිවාර්යෙන් මතකේ නැති වෙනවා හැබැයි බලය තියෙන තාක් එයාගේ දාපු එකක් මොකක් හරි මතක තියාගන්න පුළුවන් ස්ට්‍රැම් එක තේරුණාද ඒකයි මෙහෙම කියන්නේ බලය සපය ඇතිත දත්ත මතකයේ තබා ගන්න පුබුදු කිරීමක් අවශ්‍ය නොවේ පුබුදුලා කවුද පුබුදු කරනවා කියන එකේ සිංහල වචනේ පුබුදු කරනවා ඒක ඉංග්‍රීසි වචනේ තමයි රීෆ්‍රෙෂ් කරනවා ඔයගොල්ලෝ අහගෙන රීෆ්‍රෙෂ් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ දැන් ඔයගොල්ලෝ සමහරවිට මොකද උදේ අම්මා කියනවා මේ අද යනකොට නැත්නම් අද ගෙදර යනකොට මම මොකක් හරි වටවල් දෙන අරන් ඉන්නවා හරිද ඒක උදේ කිව්වට පස්සේ ඔක අමතක වෙනවා ගෙදර ගියාට පස්සේ ඒ ගෙනල්ලා නැහැ නිසා අම්මා මොකද කරන්නේ ඊළඟ දවසේ පුබුදු කරනවා පුබුදු කරනකන් කෝල් එකක් දීලා කියන පුතා එකට අනිවාර්යෙන් ඒක අරන් ඉන්න කියලා පොඩ්ඩක් මතක් කරනවා රීෆ්‍රෙෂ් කිරීමක් හරි රීෆ්‍රෙෂ් කරනවා කියන්නේ අන්න ඒක හරිද මේ මතකේම රීෆ්‍රෙෂ් කරන්න ඕනේ නැහැ එක සැරයක් දෙයට දැම්මම උදේ කිව්වොත් අනිවාර්යෙන් බාන්නේ කියනවා හරි එහෙම එකක් මේක හැබැයි එයා නැෂ මතකේ තේරුණාද මේ එක તો registers cache memory register එක මෙහෙමයි data දැම්මොත් ඒක තියෙනවා බලය තියෙනවා cache memory එකත් එහෙම හරි data දැම්මොත් බලය තියෙනවා දත්තේ තියෙනවා ඒත් මේ registers cache මේ දෙකට තමයි අයිති වෙන්නේ කියලා ලියාගන්න උදාහරණයක් මේක තමයි ඔය පළවෙනි පේරි දෙක තුනට එන්නේ හරි SRAM මේකට සම්පූර්ණම ලියාගන්න S note එක ලියන්න මේ දෙක ලියන්න හරි ලියන්න ගන්නේ ආ ඊට පස්සේ DRAM dynamic RAM කියන්නේ මෙයාර ඔයගොල්ලෝ වගේ ඉස්සරහට අපි data දැම්මත් අමතක continuously refresh කරන්න ඕනේ. ඒ කියන්නේ අපි නිතර පුරුදු කරන්න ඕනේ. continuously refresh කරන්න. එහෙම නැත්නම් අමතක වෙලා. හරිද? ඒතකොට එහෙම මතකයක් තමයි අපේ ප්‍රධාන RAM එක කියන්නේ. කම්පියුටර් එකේ අපේ ප්‍රධාන RAM එක අපි ඉස්සර note එක ලියුවේ. ඒක එහෙම එකක්. එයාව continuously refresh කරන්න. මතකය අලුත් කරන්න. එහෙම මේ වැඩ කරන්න ඕනේ. සාමාන්‍ය RAM එක වැඩ කරනකොට. හරිද? ඊට පස්සේ මේ SD RAM කියන්නේ මේ DRAM කියන්නේ ඩයිනමික් RAM එක. ඩයිනමික් කියන්නේ. හරිද? ඒ කියන්නේ අපි කියන ගතික සසම්භාවී ප්‍රවේශ මතක. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද මැත්ස් වල තියෙන ගති විද්‍යාව, ස්ථිති විද්‍යාව, ෆිසික්ස් වල එහෙම ස්ථිතික ගතික කියලා අන්න ඒ වගේ. ස්ථිතික කියන්නේ එයාට එක සැරයක් දැම්මම ඇති. ගතික කියන එක වෙනස් වෙනස් ඉස්සර ඒ නිසා අපි රීෆ්‍රෙෂ් කරනවා. නැවත පුබුදු කරන්න ඕනේ කියලා කියනවා. හරිද? මේක දාපු මෙමරි එක අපි ආයෙත් නැවත මතක් කරනවා. උදේට මේ SDRAM කියලා කියන්නේ මෙයාගේ ෆුල් ෆෝම් එක synchronous dynamic RAM. SDRAM කියන්නේ static dynamic නෙවෙයි. හරි ළමයි අරක static නම් මේක dynamic නම් මේක static dynamic RAM. කියලා මතක තියාගන්න එහෙම නෙවෙයි. මේක synchronous dynamic RAM. මේ synchronous එකට කියලා කියන්නේ සිංහල වචන මේක. සම මුහුර්ත සසම්භාවී ප්‍රවේශ මතක. මේ සම්මුහුර්ත ගතික. හරිද? සමමුහුර්ත ගතික සසම්භාවී ප්‍රවේශ මතක කියලා සිංහලෙන් කියන්නේ. මේකෙදි වෙන්නේ අර පුබුදු කරන එක තරම් ඕනේ. ඩයිනමික් RAM එකම තමයි මේක. හැබැයි යාව මේ අපේ CPU එකේ තියෙන clock cycle එක කියලා එකක්. ඒක ඉගෙන ගන්න ඕක networking පාඩමකට ගියා මම මේක වැඩිපුර කියලා දෙනවා. හරි මොකද ඒකේදී අපි clock cycle එක clock signal එකක් කියලා එකක් යවනවා signal එකක්. network පාඩමෙන් තමයි ඒක උගන්වන්නේ. දැන් නිකන් පොඩි අදහසක් තියාගන්න මෙහෙම. CPU එකට පුළුවන් තප්පරයකට මම කියන instructions මිලියන ගණන් execute කරන්න. අන්නේ CPU එක run වෙන වේගයට කියන අපි clock cycle එක. හරි clock එකක් කියන්නේ CPU එකේ එක run වෙන එකක් කියලා. මොකද ඒ වගේ සෑහන run වෙන්න පුළුවන් කියලා. අන්න ඒ වේගෙන්ම RAM එක refresh කරනවා. ඒ සකසනේ වේගයෙන්ම අපි RAM එක පුබුදු කරනවා. refresh කරනවා නම් ඒකට කියනවා SDRAM සමමුහුර්ත ගතික සසම්භාවී ප්‍රවේශ මතක.
CPU එකේ වේගයට අදාළව RAM එක පුබුදු කරනවා නම් static dynamic random access memory. තේරුණාද? කියලා ගලොත් සකසනේ කාල සංඥාවේ සංඛ්‍යාතය මතකෙ පුබුදු කරයි. සංඛ්‍යාතය කියන්නේ තප්පරේ කියනනේ. තප්පරේ ඒක වැඩ කරන ප්‍රමාණයටම මේ මෙමරි එක රිෆ්‍රෙෂ් කරනවා නම් ඒකට කියනවා SD RAM එක. තේරුණාද මේකේ වෙනස? හරි. මේක තමයි සාමාන්‍ය RAM කියලා ගන්නේ. මේ සාමාන්‍ය RAM වල මේකත් භාවිතා වෙනවා. මේකේ කැටගරි එකක් තමයි මේ. ඔය තුන ලියාගෙන ඔය තුන සිලබස් එකේ දාලා තියෙන ඔය විදියට. මේකේ මම මේ උඩින් දාගෙන තියෙන ගියා ඔය මොන එකේ තිබෙච්චා. Google දැනන් ඉන්නකොට තව දේවල් ටිකක් තියෙනවා. මේ ටිකත් පැත්තකින් දාගන්න ලියන්න ප්ලෑන් කරලා. හරි. බලන්න. දැන් මේ SRAM එක. DRAM එකයි. DRAM එකයි තියෙනවා. මේ ටිකේ වේගය වැඩිම මොකක්ද? ඔයගොල්ලෝ හිතන විදිහ. SRAM එකද DRAM එකද? දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්නනේ රෙජිස්ටර්ස් නේ වේගය වැඩිම එක. මේ රෙජිස්ටර් කැෂ් තියෙන්නේ මොකද? SRAM එක. එහෙනම් වේගය වැඩිම උඩ පැත්ත. ස්පීඩ් එක. ප්‍රවේශ වේගය වැඩිම වෙන්නේ උඩ පැත්ත. හරි ස්පීඩ් එක වැඩිම SRAM. DRAM ඊට වඩා අඩුයි. කියලා ඔයගොල්ලෝ හිතලා ගන්න පුළුවන් අර ටික දැක්කා. හරි. ඊට පස්සේ මේකේ අඩු වෙනවා. අපි කියන මතක ඝනත්වය. නැත්නම් memory density. density කියලා කියන්නේ මොකක්ද? ඝනත්වය කියන්නේ නේ. මෙතන ඝනත්වය කියවන්න පුළුවන් ඉතින්. හරි. memory density නැත්නම් මතක ඝනත්වය කියලා කියන්නේ මේ කියන්නේ අර capacity. SRAM එකේ registers cache කියන්නේ ඒකක පරිමාවක තියෙන මතකය. නැත්නම් ඒකක වර්ගඵලයක් කියලා ගන්න. මොකද කියන්නේ යුනිට් ඒරියා එක යුනිට් සර්ෆස් ඒරියා එකක තියෙන මතක ප්‍රමාණය කියන එක ඝනත්වය කියලා අනින්නේ එහෙමයි මෙමරි එක. මතක ප්‍රමාණය අඩුයි. මොකද මේ රෙජිස්ටර් එකේ තියෙන බිට්ස් ගාන එක 2 බිට් 64 බිට් වගේ එහෙම ගානක් නේ. කෑෂ් එකේ මතක ප්‍රමාණය අඩුයි. ඒකක වර්ගඵලය. හරිද? හැබැයි අපි RAM එක කියලා ගත්තොත් ඒ RAM එක සාමාන්‍ය 8GB විතර 16GB 32GB ලොකු වෙන්න පුළුවන්. ඒත් ඒකේ තියෙන මතක ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි මේකේ මෙමරි ඩෙන්සිටි එක වැඩි කියලා කියනවා. මතක ඝනත්වය වැඩි. මේ වගේ මෙමරි ඝනත්වය මතක ඝනත්වය අඩුයි. හරි මේකේ මතක ඝනත්වය වැඩි. හැබැයි වේගය වැඩි වෙන්නේ SRAM ටික. තේරුණාද? ඒකත් කොහෙන් හරි ලියලා තියාගෙන ඕවා තමයි අහන්න තියෙන්නේ. මේ මතක ඝනත්වය සහ මේ ස්පීඩ් එක ගැන අහනවා SRAM DRAM SDRAM. නෝට් එක ලියාගෙන සම්පූර්ණ. සිංගල් මීඩියම් කට්ටිය අනිවාර්යෙන් සිංගල් නම් ටික ලියා ගන්න.
ඔයගොල්ලෝ මේ YouTube වල යන්න ඕනේ කියලා යන්නේ ඕන මුලින් පටන් ගන්න තවලන්නේ ඊට මැද. හරි. ඊට මේකක් දාගන්න. මේකත් වැදගත් එක්සෑම් එක.
හරිද? ඔයගොල්ලෝ ඉස්කෝලේ යන ගමන් කරන්න පුළුවන්. ඒතර ඒ ලෙවල් එකට ඩිග්‍රී එකක් ඉවරයි කියන එක යන concept එක නේ. එහෙම නැහැ. ඒ ලෙවල් අවුරුදු දෙකයි ඩිග්‍රී අවුරුදු හතරයි. ඒ ලෙවල් එකට අවුරුදු දෙකකින් ඩිග්‍රී ඉවරයි. කියන එක යන්නේ. හැබැයි ඒක හොඳ වෙන්න පුළුවන්. දැන් මම මේ ඉන්ස්ටිටියුට් එක ගැන අතනම දන්නේ නැහැ. ඒකේ ලෙක්චර්ස්ලා කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. මොකද ඒක ඉගෙන ගත්ත කට්ටිය මම දන්නේ නැහැ. නැත්නම් මට අහලා බලන්න තිබ්බා. ඒ කියන්නේ මට මේ කෝල් පහක් විතර වගේ ඉස්සරහින් මෙහෙම පුතා මෙහෙම කරන්න ඕනේ කියනවා. පුතාලා තමයි පුතාලගෙන් පොත්. මේක කරන්න දෙන්නද එපාද කියලා හදාගත්තා. පොදු වෙනික අවබෝධ කියනවා. දැන් එහෙම ආයතන තියෙනවා. හරිද? ගොඩක් ප්‍රයිවට් ඉන්ස්ටිටියුට්ස් තියෙනවානේ. ඔයගොල්ලෝ ප්‍රයිවට් ඩිග්‍රී කරාම ඒකට යන්නත් පුළුවන්. අවුලක් නැහැ. හරිද? දැන් මම ඔයගොල්ලෝ කිව්වා නේද IT පැත්තේ කවුරු හිතාගෙන ඉන්න software engineer කෙනෙක් හරි quality engineer කෙනෙක් හරි business analyst කෙනෙක් හරි ගොඩක් jobs තියෙනවානේ. ඔයගොල්ලෝ ගිහින් බලන්න shopjobs.lk කියලා තියෙන වෙබ්සයිට් එක. නැත්නම් express jobs කියලා තියෙනවා. එක එක job sites තියෙනවා. job1.lk කියලා තියෙනවා. හරි. දැන් මම මේ latest යන job එක මම සෙක්කුනේ මම job1.lk එක ඇඩ් එකකට දානවා. හරිද? ඒවල මේ එහෙම ගොඩක් වෙබ්සයිට්ස් තියෙනවා ඔයගොල්ලෝ jobs බලන්න. ඒකේ කැටගරි එකක් තියෙනවා IT software එක. ඒකට යන්න. ඒක දවසකට job posting 800කට වඩා වැටෙන ලංකාවේ. සාමාන්‍ය. කියන්නේ software engineers 800කට වඩා ඕනේ දවසකට. හරි. ඒක ඉන්ටර්වියුස් වැටෙනවා. ඒතර ඔයගොල්ලෝ ගිහිල්ලා ක්ලික් කරලා බලන්න ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඒතර ඒකේ තියෙන රික්වයර්මන්ට්ස්. ඒතර ඒකේ තියෙනවා ගොඩක් ඒවාදී මෙහෙම. degree related to IT or computer science. ඒ කියන්නේ පරිගණක විද්‍යාව හෝ IT වලට සම්බන්ධ ඕනම උපාධිය කියලා තියෙනවා. ඒතර ඒ companies වලින් 70% වගේ ඔයගොල්ලෝ පටන් ගන්න ගමන් සර්වේ එක කැම්පස් ඔෆිස් එක මම කියන්නේ 1.50ට වැඩි සර්වයක් හම්බ වෙනවා සාමාන්‍යයෙන්. හරි. දැන් මම ඉන්න කම්පැනි දෙකෙන් පටන් ගන්නවා. හරිද? ඒක ඔයගොල්ලෝ ඒ වගේ සර්වයකට යන්න පුළුවන්. හරි. ඒක දෙකෙන් පටන් ගන්න කැම්පස් ඔෆිස් එක මම ආපු එක. මම කියන්නේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් කට්ටිය ඊට වැඩි වෙනවා. ටෙක් ලීඩ් කෙනෙක්ට 5 ලක්ෂ 5ක් කියන්නේ මාසෙකට ලක්ෂ 5ක් විතර ආදායම් කරලා යනවා. දැන් ඔය ඉතින් 99x කියලා මගේ යාළුවෙක් ළඟ ගියා ටෙක් ලීඩ් 99x එකේ ලක්ෂ 5යි දාන. මේ ඩොලර් ටෙක් රේට් එකට කලින් 3යි ගානක් තිබුණා තියෙනවා. ඩොලර් එක වැඩි වුණාම ඉතින් පිච්ච පඩි ඇඩ්ජස්ට් කරාම ඩොලර් රේට් එකක් තිබුණා 5යි ගානක් යනවා. දැන් ඔයගොල්ලෝ මේ විශ්වාස කරන්නේ නැත්නම් හොඳම දේ කම්පැනි එකා හිටන් අය ටෙක් ලීඩ් කෙනෙක් වගේ ඕන අහවල. ඒක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මෙහෙම සැලරි රේන්ජ් එකට යන්න පුළුවන් කියලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඔයගොල්ලෝ නෑදෑයෙක් ඉන්නවා නම් ඔයගොල්ලෝ දන්නේ නැත්නම්. හරි අහලා බලලා හරි කරන්න පුළුවන්. ඇත්ත කියන පොරක් හොයාගෙන අහලා බලන්න. හරි කොහොමද කියලා මම කියන්නේ මගේ අත්දැකීමත් එක්ක ෆීල්ඩ් එකේ තියෙන මොකද බලන්න දේවල් එක. ඒතර ඒකට ඉල්ලන්නේ ඩිග්‍රී එක. උපාධිය. සහ තව ඒ කම්පැනි එකට අදාළ මේ ඒ කම්පැනි PHP වල ඉන්න කරන්නේ ඒගොල්ලෝ PHP එක්ස්පීරියන්ස් ඉල්ලනවා. ප්‍රොජෙක්ට් එකක් දෙයක් කරලා තියෙනවනේ ඩිග්‍රී කරන කාලේ. Python වල ඉන්න Python වල ප්‍රොජෙක්ට්ස් ටිකක් ඉල්ලනවා. හරි. දැන් මම වැඩ කරන කම්පැනි කියන්නේ Python. දැන් අර PHP තමයි මගේ 99x එකේ වැඩ කරන යනවා PHP පැත්තට. ඒකට WSW ගේ Java යන. හරි ඒ වගේ එක ලැන්ග්වේජස් තියෙනවා. ඒ වගේ ප්‍රොජෙක්ට් එක්ස්පීරියන්ස් ප්‍රෝග්‍රෑමින් ඕනම ලැන්ග්වේජ් එකක් හරියට ඉගෙන ගත්තොත් අනිත් ඒවා ඩිවිස් වෙන්න පුළුවන්. හරිද? ඒතර අර දැන් Java ඉන්ස්ටිටියුට් එකේ Java කරන්නේ අනිත් හරි. ඒතර මේ එහෙම එක එක ඩිග්‍රීස් තියෙනවා. ඔයගොල්ලෝ දැන් අනිත් දේ තමයි ලංකාවේ දැන් ওই කම්පැනි වල ඉන්ටර්වියු කරන කට්ටිය ඉන්නවනේ. ඉන්ටර්වියු කරන කට්ටිය බහුතරයක් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් වලින් අවුට් වෙච්ච කට්ටිය ඉන්නවා. හරි. ඒතර එක අවාසියක් තමයි ප්‍රයිවට් යුනිවර්සිටි එකට ගියාම තියෙනවා. අර ඉන්ටර්වියු පැනල් එකේ ඉන්න කට්ටිය තමන් යුනිවර්සිටි එකට අදිනවනේ. ඒකට මොඩලින් අවුට් වෙච්ච කෙනෙක්. එයා කැමති මොඩල් ඉන්ජිනියරින් එක ජුනියර් බැච් එකකින් ගන්න. හරි. මොකද මේ ඉන්ස්ටිටියුට් එකේ දාමු දැන් අපි වල දෙක දාපු ඉන්ස්ටිටියුට් එකේ ඒක අනිවාර්ය සීරියස් නෑ නේද? ඒකවල ඒ ඩිස්ඇඩ්වාන්ටේජ් එක තියෙන ඉන්ටර්වියු එකේ. මොකද ඉන්ටර්වියු එකට දානවා 100 200. ඒගොල්ලෝ මේ මගම CV ටික බලලා 10 දිනකට විතර තමයි ඉන්ටර්වියු කෝල් කරන්නේ. හරි. ඒතර ඒ කියන්නේ කම්පැනි ගොඩක් තියෙන නිසානේ. ඒක හැමෝම ගන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් හැමෝම chance දෙනවා. ඉන්ටර්වියු වෙනවා අනිවාර්යෙන්. ඒ ඉන්ටර්වියු එකේදී ඉංග්‍රීසි knowledge එක හොඳට තියෙනවද කියලා බලනවා. මූලික social skills කියන අපි කියන්නේ හොඳට කතා බහ කරලා ඉන්නවද? මේ රූමක් ඉන්න ඩයල් ගන්න නෙවෙයිද? කියලා පොඩ්ඩක් බලනවා. ඒ ටීම් එකක් එක්ක වැඩ කරන software houses ටීම් ප්ලේයර්ස් තමයි ගන්න. හරි. ඒක වැඩ ගන්න පුළුවන්ද කියලා බලනවා. languages නම් අපිට ඉගෙන ගන්න පුළුවන් වැඩ කරනවා. ඒක අවුලක් නැහැ. YouTube එකේ වීඩියෝස් තියෙනවා. බලලා ඉගෙන ගන්න පුළුවන්. හරි. අරක බලන්න මේ ඒ ඉන්ස්ටිටියුට් එකේ දැනට අවුට් වෙච්ච කට්ටිය මොනවා වගේ තැන්වල ඉන්නේ ඒගොල්ලෝ සර්වර් රේන්ජස් කරලා පොඩි අයිඩියා එකක් ගන්න ඔයගොල්ලෝ එහෙම ඔෆර්ස් එනවා නම් ඒක ඉන්ස්ටිටියුට් එකේ. අනිත් දේ තමයි ඒක ඔෆර් කරන්නේ පිටරට යුනිවර්සිටි වල ඩිග්‍රීස් නේ. ඒ යුනිවර්සිටි එකේ රෑන්කින්ග්ස් බලන්න කොහොමද කියලා. ඒක නේද? දැන් අපේ ගත්තොත් මොරටු කොළඹ ජපුරේ එහෙම තියෙන්නේ. ඒවා තියෙන්නේ 2000 ගණන් සාමාන්‍ය. 1900 ගණන් වලට එනවා කිව්ව ගමන්. ආයෙ බලන්න. ඒක 2000 ගණන් තමයි කියන්නේ. සාමාන්‍ය රෑන්කින්ග්ස්. දැන් මම ඉන්දියාවේ NIT IIT වල සාමාන්‍ය රෑන්කින්ග්ස් එන්නේ 400. ඉන්දියාවේ 400 ගණන් තියෙන අපේ ඉතින් කියන එක 2000 ගණන් නෑ. මේ රෑන්කින්ග්ස් බලන්න ඔයගොල්ලෝ පිටරට නම්බර් 1 නම්බර්
ගම්බුඩු යුනිවර්සිටි වල ලංකාවේ නම් කරන්න පුළුවන් ඒ වගේ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට්ස් වල. හරි. ඒක කරන්න පුළුවන් ඒක ඔන්ලයින් කරන්න පුළුවන්. MIT එකකින් ඉන්නවා Massachusetts Institute of Technology එකේ ෆ්‍රී කරන්න. හරි. ඒවත් බලන්න. දැන් මම අර කියන්නාව පොයින්ට් එක දැන්. ඒකට යන්න දෙපාද. ඒක ඔයගොල්ලෝ කියොත් එහෙම මේ A level කරන කාලේ දෙකම කරන්න වෙනවනේ. දැන් ඔයගොල්ලෝ ක්ලාස් එකකට ඕනේ, A level කරන්නත් ඕනේ, ඉස්කෝලේ විභාග කරන්නත් ඕනේ, ඉස්කෝලේ සර් දෙන හෝම්වර්ක් කරන්නත් ඕනේ. නැත්නම් ඊළඟ ස්කූටි ගන්නත් වෙනවා. හරි. ඊළඟ යුනිවර්සිටි එකේ නිකන් දෙන්නේ නැහැ සල්ලි දුන්නේ. නේ? ඒ වගේ එක්සෑම්ස් තියෙනවා. ඒවත් අමාරුයි. assignments තියෙනවා. assignments කියන්නේ මාසෙට එකක්වත් සෙට් වෙනවා. කියන්නේ ඔයගොල්ලෝ දෙනවා මේ ටාස්ක් එක කරලා දෙන්න ඕන, සබ්මිට් කරන්න ඕන මේ දාන්න. online lectures තියෙනවා. හරිද? ඒක ඔයගොල්ලෝ online lectures, ඒකේ assignments, ඒ ටික කවර් කරන්නත් ඕනේ. ඒ දේවල් වල ක්ලාස් 3යි, විෂය 3යි. ඒ ටික කවර් කරන්නත් ඕනේ, ඉස්කෝලේ දෙන වැඩ කරන්නත් ඕනේ. ඒ අතරතුරේ දැන් අපි හිතමු කවුරු හරි extraordinary student කෙනෙක් ඉන්නවා කියලා. ඔයාලා මොකද talented ඒ කියන්නේ ඉස්කෝලේ clubs and societies වල ඉන්නවා, ඉස්කෝලේ prepared කෙනෙකුත් වෙනවා කියලා. හරි. ඒක උඩ තව වැඩ සෙට් වෙනවා නේද මම? ඔය කියන functions වලට යන්නත් ඕනේ. ඒක මේ ඔක්කොම ටික මැනේජ් කරන්න පුළුවන් සුපිරි ඩයල් ගන්න මම කිය අවුලක් නැහැ. හරි. හැබැයි අපි දුව ඇවරේජ් කියලා කවුරු හරි ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්. ඒකෙන් සාමාන්‍ය කෙනෙක්ට මේ ඔක්කොම මැනේජ් කරන්න එක අමාරු වෙන්න පුළුවන්. ඊට ඔයගොල්ලෝ මෙහෙම කරන්න කියලා ස්ට්‍රෙස් ඇති වෙනවා. ස්ට්‍රෙස් කියන්නේ වැඩ ගොඩයි. හරි දැන් ඊ ලෙවල් ළඟ යනකොට අර ඩිග්‍රී අසයින්මන්ට් එකක් දුන්නා. ඔයගොල්ලෝ මේ පීඩනයක් ලැබි වෙනවනේ. ස්ට්‍රෙස් එකක් ලැබි වෙනවා. වැඩ ගොඩක් සෙට්. හරි. ඉතින් එහෙම මැනේජ් කරගන්න පුළුවන් නම් මේ පීඩනය දෙකක් කරලා කමක් නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඒ ලෙවල් එක ආවම ඒ ලෙවල් එක අරලා කෙනෙක් ෆවුන්ඩේෂන් කෝස් එකක් කියලා ඩිග්‍රියක් කරන්න පුළුවන් දැන් ප්‍රයිවට් කෝස් එක. හරි එහෙම ඔපිලිටිස්ුත් තියෙනවා. දැන් ස්ට්‍රික්ට් එකේ IIT එකේ NS ස්කීම් එකේ ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා ඩිග්‍රී එක කරලා යන්න පුළුවන්. හැබැයි තාමතර ලංකාවේ ඇතුලේ පොඩි එකක් තියෙනවා ඒ ලෙවල් කරේ නැතිකොට මේ පුරේ වැඩ කරලා ඒක මෙඩල් කරන්න තියෙනවා කියලා මම හිතනවා. තේරුණාද? ඒ ලංකාවේ එහෙම දැන් ලංකාවේ තාම කිව්වොත් ආර්ට් කරන ළමයි, මැත්ස් කරන ළමයි කියලා ඒක දකින්නේ දෙවියන්ගේ මිනිස්සු. මැත්ස් කරලා මේක නම් දක්ෂයි ආර්ට් කරලා එහෙම නෙමෙයි දැන් ඇත්තටම ආර්ට් වල තියෙන අමාරු විෂය. ඉංග්‍රීසි එක වලට එහෙම ඒකත් හරි පට්ටම. ලැන්ග්වේජස්. දැන් ආර්ට් කරන කටියත් IT කරනවානේ. එහෙම ගත්තම මේ ආර්ට් කරන කටියත් මැතමැටික්ස් සබ්ජෙක්ට් එකක් තියෙන එකක් කරනවා. ඔයගොල්ලෝ කවුරුත් මැතමැටික්ස් කරනවා. ඉන්නවා. ඒක එහෙම මැතමැටික්ස් තියෙනවා ආර්ට් වල. ඉතින් එහෙම කරන කටියක් තියෙනවා. ආර්ට් එක මැතමැටික්ස් කරලා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් යන්නත් පුළුවන්. IT යන්නත් පුළුවන්. අර ඩිග්‍රී වල. ඉතින් එතකොට මේ ලංකාවේ හිතන විදිහ තමයි වෙනස්. ලංකාවේ ඔක වෙනස් වෙන තවලු 50ක් කට්ටියක් දන්නේ. මට සාමාන්‍ය වයස වල 60ක් විතර වෙනකොට ඒ ඉන්න කට්ටිය ඔය පිළිගන්නේ හරි. ඒක තාම ලංකාවේ ඉන්න සීන් එකක් තියෙනවා. ඒ නිසා මට හිතෙන්නේ මම දන්න පාත් එක. ඔයගොල්ලෝ සාමාන්‍ය A level හොඳට ඉවර කරලා ප්‍රයිවට් ඒවා රජේ ඒවා මුල්පාදියක් කරලා ඒක හරියට පාස් වෙලා ගියොත් ඉන්ටර්වියුස් තියෙනවා. ඔයගොල්ලන්ට අර මම කියපු ගානේ ඒ කාලේ වෙදි සාමාන්‍ය ලක්ෂණ වලට සර්ටිෆිකේට් යන්න පුළුවන් වෙයි. හරියට කරමු. මම කියන්නේ A level තේරුම් දැයි හරි ඒ ලෙවල් වල පාස් වෙන්න බෑ කැම්පස් එකෙන් ලංකාවේ ලක්ෂ 3ක් විතර ඒ ලෙවල් එකේ 18000ක් කැම්පස් වල තේරුණාද දැන් කෝස් වැඩි වුණා. ඒ වැඩි වුණා ඉතින් කෝස් එක 100ක් වගේ නන්නේ. දැන් IT වල නම් ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස්, කම්පියුටර් සයන්ස්, රොබොටික්ස් ගොඩාක් ඒවා තියෙනවා. ඔයගොල්ලෝ මොකක් හරි ඉවල අහුවෙන්න ඌව වෙලස් IIT හරි ගමන්නේ ගියා SC වෙන්න පුළුවන්. ඉතින් එහෙම try එකක් දෙන්න ඉස්සෙල්ලා. ඒක බැරි වුණත් ප්‍රයිවට් යන්න. ප්‍රයිවට් ගිහින් ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඊට පස්සේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක මම දන්න ගොඩක් කට්ටිය කරපු පාත්. ඒ නිසා මට ඒක ගැරන්ටි කරන්න පුළුවන් මේ විදිය තවුලක් නැහැ. අරක මම දන්නේ නැහැ. අර විදියට. හරි. ඒත් එහෙම ගිහිලා කෙලවුනොත් පස්සේ කියන්න අනුසර තමයි කියන්නේ. නේද? හරිද? ඒ නිසා මේ ඒක මම හරියට දන්නේ නැහැ. සමහරවිට ඒක හොඳ වෙන්නත් පුළුවන්. ඒකෙන් ගිහිලා ජොබ් හොඳට සෙට් වෙලා වෙන්න පුළුවන්. හැබැයි මම දන්න ගොඩක් කට්ටිය Java Institute කෙලිපෙලිය කට්ටිය. ඉතින් කීප දෙනෙක් ඉන්නවා මේ ළඟ දෙනවා අපේ මයිටි ස්කෝල් එකේ කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ජොබ් පාරෙන් ටිකක් තමයි. හැබැයි ඊපු කට්ටියක් ඉන්නවා අපිට. ඒගොල්ලෝ පටන් ගන්න සාරේ කියන්නේ සාමාන්‍ය 70 80 වගේ යන්නේ. ඒ 70 80 කියලා 70 80. ඊට පස්සේ අර අවුරුද්දෙන් අවුරුදු ඉක්විප්මන්ට්ස් යනවා දැන් පරිමාරු විදියට ඒගොල්ලෝ තව අවුරුදු 4 යනකොට අර වගේ සැරේ දෙන්නේ නැහැ. අපි පටන් ගත්ත ගමන් අර වගේ ගානකට යන්න අමාරුයි. අමාරු කියන කිව්. හරි. ඒකට මේ ඉතින් ඔයගොල්ලෝ අර එච්චර මාන්ස් වෙනද ඒ ලෙවල් උත් කරගෙන ඔක්කොම කරගෙන සෙකියුර් පාත් එකේ යන්න පුළුවන් නිසා මම ඒක එච්චර රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. හැමතිස්සෙම කරන්න පුළුවන්. හරි. ඒක ඔය ඇවිල්ලා තාපු කට්ටිය නෙමෙයි මම කිව්වේ. ක්ලාස් එක නම් නෙමෙයි නිකන් මැත්ස් කරන කෙමිස්ට්‍රි කරන කට්ටිය ඉන්නවනේ IT ක්ලාස් එක කරන්න IT එක නෑ එහෙම කට්ටියක් ලැබුණා මට පොදුවේ මම කිව්වේ ඒක පොඩක් මට හරියට ගැරන්ටි කරන්න බෑ යම් දිනක් කරන්න ඒක මම කීම් බාර ගන්න ඕනද අරක ගැරන්ටි දැන් සාමාන්‍ය පාර්ටියේ කවුලක් නෑ ඒ ලෙවල් කරලා තියෙන්නේ මොකක් හරි රජයේ ජොබ් එකකට යනවා ඒ ලෙවල් බලනවා ඒ හිතන්නේ දිසාපති කෙනෙක් වෙන්න ප්‍රාදේශීය ලේකම් කෙනෙක්
මම දන්නවා කම්පියුටර් ඉංජිනේරින් කෙනෙක් දිසාපති. අර එක්සෑම් එකක් තියෙන්නේ. පරිපාලන සේවයේ ඒක ලිව්වම ඔයගොල්ලෝ දිසාපති කෙනෙක් වෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ට මේ දිසාපති වාදේශ දෙකම වෙන්න පුළුවන් ඕනම උපාධියක්. ඔයගොල්ලෝ කෘෂි කර්මාන්ත උපාධියක් කරපුවත් අවුලක් නැහැ. දිසාපති. IT ඉංජිනේරින් ඩිග්‍රී එකක් කරලා දිසාපති වෙනවා. එහෙම ඕන උපාධියකට වෙන්න පුළුවන්. කලා උපාධියක් කරත් වෙනවා. ඉතින් මේ ඒ වගේ ඒවාට යනකොට අනිවාර්යෙන් ඒ ලෙවල් බලන්න. ඒක එකක්. හරි. ඔබ දැන් කියන්න බෑනේ. මම ජීවිතේ ඉඳලා ටීචින් එක හරි මේකට මට ඒක එනකොට මම ඒ ලෙවල් එකේ නැත්නම් මට ඉන්න වෙන්නේ නැහැ ඊට පස්සේ දැන් මම ඒ අයින් කරනවා තමයි ඒනොට දැන් නිකන් හරි ෆන් එකකට හරි ඇවිල්ලා ටීචින් මොනවා වගේ විදිහට බලන්නත් එන්න වෙන්නේ නැහැ ඒ ලෙවල් කරලා තිබුණේ නැහැ ඩිග්‍රියක් තිබ්බත් බෑ එහෙම සින්න ඒක මම පොඩ්ඩක් කිව්වේ දැන් මේ දවස්වල ගොඩක් කට්ටිය ඒ වගේ කැම්පස් වලින් ඔෆර්ස් එනවා ඒ ඔයගොල්ලෝ කන්සිඩර් කරලා බලන්න මොකක්ද කරන්නේ ඒක යනවා නම් අනිවාර්යෙන් කලින් එක කරපු එකේ හොයාගන්න ඕනේ ඔයාගෙන අහන්න කොහොමද තත්ත්වය ජොබ් ඔපෝසිට් සීරියස් එක හොයලා බලන්න. ඒක බලලා කරන්න ඕනන්නේ. ඒක නැත්නම් මම කියන්නේ ඒ ලෙවල් හරියට කරගෙන. මේ සම්පූර්ණ කාලේ ඒ ලෙවල් වලට දාලා දැන් උගල ඩිග්‍රී එකයි ඒ ලෙවල් වලට දෙකම දෙනෙකුට ගන්න. දැන් සම්පූර්ණ ඒ ලෙවල් විතරයි. ඉතින් ඒ ලෙවල් එකට එන්නත් එන්න ඕනේ. පුළුවන් දෙක. දෙකම දෙනෙකුට ගානේ දැන් ඒ ලෙවල් විතරයි නම් දෙන්නේ. ඒ ලෙවල් එක තුනක් ගත්තම කිසි අවුලක් නැහැ. කැම්පස් එකේ ගෝ බලන්න. ඒ තුනක් කරන් කවුරු. කැම්පස් තුනක් ගන්න. ඒක කරන්න පුළුවන්. මම ගන්න try එකක් දෙන්න. මම නිකන් පොඩි අයිඩියා එකක් දුන්නේ කොහොමද වෙන්නේ. ඔයගොල්ලෝ මේ ඔය ගැන දැනගන්න ඕන නම් සයිට් එකක් තියෙනවා මෙහෙම. මම ගොඩක් දේවල් දැනගන්න මේකේ. එලකිරි.com. ඔය ඉන්දියා. ඒක ඉස්සෙල්ලා තියෙනවා මම 2006 ඉතර ප්‍රොෆයිල් එකක්. අර මෙහෙමයි මේකේ. ඕවල් මම දැන් නැති දේවල් තියෙන නිසා පේරන්ටල් ඇඩ්වයිස් කියලා ගන්න. ඒක මේකේ ඉන්නේ ඇත්තටම මේ IT කම්පැනි වල මේ software field එකේ භාගයට මේ ඕන ප්‍රශ්නයක් ආවම මේකේ දා ෆෝන් එකේ දාන්න අපේ නම්බර් එක නෙවෙයි ඉන්නේ. වෙනස් නම් දාන්න කවුරුත් තමන්ගේ ඇත්ත නම දාන්න නැහැ. ප්‍රොෆයිල් එක හදන්න පුළුවන්. ඕන ප්‍රශ්න ඔයගොල්ලෝ නිකම්ම ගිහින් ඕන නිකන් සර්ච් කරන්න එහෙම IT salary එලකිරි IT salary electric.com කියන Google එකේ සර්ච් කරනකොට එලකිරි IT salary ගැන ඩිස්කස් කරලා තියෙන ෆෝරම් මොනවද කරන්නේ. ඒකේ ලේටස්ට් එක බලන්න 2020 එකේ. ඒකේ දිනන දැන් salary කොහොමද යන්නේ. ඒක දැන් මම ඊයේ බලනකොට තිබ්බා. දැන් මොරුවේ IT අවුට් වෙන කෙනෙක්ට ඔෆර් කරන දාන 2.25යි මේ 2.25යි ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් අවුට් වෙන කෙනෙක්ට මොරුවේ 2.25යි. හරි. ඔයගොල්ලෝ ඒවා ගන්නට ඒවා ගැන අවබෝධයක් ගන්න මේක බලන්න. ස්ට්‍රික්ට් NSDL ගැන මොකක්ද මොන ඩිග්‍රී දෙනවද කියලා මේකේ තියෙන ආකියුමන්ට්ස් ඕනද. ඔයගොල්ලෝ ඩිග්‍රියත් එක්ක නිකන් Google කරන්නේ electric.com කියලා ඒ ෆෝරම් දෙනවා. දැනට මේක අපි සාකච්ඡා කරපුවා අපි ඒක කියලා අදහසක් ගන්න. එහෙම අන්තර්ජාලයේ ඒවට භාවිත කරන්න ඔය chat කරන්න නේද මම කඩන්න වීඩියෝ බලන්න භාවිත කරන්න ඒ වගේ දේවල් වලට අන්තර්ජාලය භාවිත කරන්න ඉගෙන ගන්න. හරි. මේක ඉවරයිනේ. ඊළඟ එක. හරි ඊට පස්සේ අපි යනවා දැන් non volatile memory ටික ඉවරයි. so volatile memory ටික ඉවරයි. දැන් යන්නේ නැෂ්‍ය නොවන මත. non volatile memory. හරි. ඉතින් මේ කියන්නේ කරන්ට් එක තිබ්බත් නැත්නම් මේගොල්ලන් මතකේ තියෙනවා. තේරුණාද? කරන්ට් එක තිබ්බත් නැත්නම් තියෙන්නේ මොනවාද? hardware එකේ අපි කරන්ට් එක දීලා තිබ්බත් නැත්නම් එයාගේ මතකේ තියෙනවා. දැන් අපි pen drive එකට copy කරලා කරන්ට් එක තිබ්බත් නැත්නම් ඒක මතකේ තියෙනවා. CD එකක් එහෙමයි. SSD එහෙමයි නේ. ඒවට අපි කියනවා non volatile memories. කියන්නේ
හරි නේද? ඊළඟට මේක අර මදර්බෝඩ් එක සම්බන්ධ කරලා තියෙන මේ වගේ chip එකක්. මේ වගේ තියෙනවා. මේ IC එකක් වගේ. මේකේ manufacturer program එක write කරලා තමයි එවන්නේ. memory එක. හරි. ඒ කියන්නේ manufacturer එකේ නිෂ්පාදකයන් program එක write කරලා එවනවා. මුල්ම කාලේ ආපු ඒවා ඒව erase කරන්න බෑ. ඒ කියන්නේ ඒව මකලා ආයෙත් අපිට ඒක උඩින් ලියන්න බෑ. තේරුණාද? ඒ කියන්නේ අපිට පුළුවන් කියවන්න විතරයි. ඒකයි මේක පටන මාත්‍ර මතක. read only memory කියලා කියන්නේ. මුල්ම කාලේ ආපු ඒවා කියවන්න විතරයි පුළුවන්. දැන් මේ ලැප් එකේ තියෙන ඔයගොල්ලෝ ෆෝන් එකකින් ROM ගත්තොත් erase කරන්න පුළුවන්. ඒවා ගැන පස්සේ ඉගෙන ගන්න. පස්සේ ඊළඟ සයිඩ් එකේ ඉගෙන ගන්න. හරිද? ඒතර මේ වගේ ඒ කම්පියුටර් මැනුෆැක්චරර් හරි ෆෝන් එකේ මැනුෆැක්චරර් හරි අර කම්පියුටර් එකේ පවර් බටන් එක ප්‍රෙස් කරාම OS එකේ තියෙන හાર્ඩ්වෙයාර් එකනේ. දැන් අපි පස්සේ පාඩම ඔපරේටින් සිස්ටම්. හරි ඒකෙදි මේවා ගැන කතා කරන තවදුරටත්. හරිද? ඒතර OS එකේ තියෙන හાર્ඩ්වෙයාර්. ඔය හાર્ඩ්වෙයාර් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් කරලා අරගෙන RAM එකට දාන්න ඕනේ OS එක රන් වෙන්න. අන්නේ ලෝඩ් කරලා අරගෙන RAM එකට දානකම් කම්පියුටර් එක රන් වෙන්න ඕනි කරන ප්‍රෝග්‍රෑම්ස් ටික. තියෙනවා. ඒකට අපි කියන BIOS program. BIOS කියන්නේ basic input output system එක. හරි. එහෙමත් නැත්නම් POST කියන්නේ. POST කියන්නේ BIOS එකේ sub program එකක්. ඒක කියන power on self test කියලා. ඒකට මේ BIOS එක ඇතුලේ තමයි POST එකේ තියෙන්නේ. මේ programs ලියලා එවන්නේ මේ ROM එකේ. හරි. ඒක අපි rewrite කරන්නේ manufacturer එකම තමයි ලියලා එවන්නේ. ඒකට ඒකෙන් තමයි බලාගන්නේ අර වැඩ ටික බලාගන්නේ. කම්පියුටර් එක on කරලා hard එකේ තියෙන OS එක RAM එකට load කරනකම් වැඩ ටික බලා ගන්න program එක තියෙන්නේ මේ chip එක ඇතුලේ. පොඩි program එකක්. හරි. ඒතර මේකට අපි කියනවා මේ read only memory නේ. මේවා erase කරන්න බෑ. ඒ නිසා මේවට ලියන software වලට මම කියපු BIOS course කියන software වලට මොනවද කියන්නේ අපි ඉගෙනගන්න බලන්න. software classification එක අපි ඉගෙන ගන්න. classification. මොනවද? firmware. firm කියන්නේ firm විදිහ ඒක හොලවන්න බෑ. ස්ථිරාංක. හරිද? ස්ථිරයි. කියන අදහස තමයි firmware කියලා කියන්නේ. ඒ firmware කියන්නේ මේ ROM එක ඇතුලේ තියෙන software වලට firmware කියනවා. firmware වලට උදාහරණයක් වුත් BIOS course ඔයගොල්ලෝ කෙලින්ම කියන්න පුළුවන් තව එක විදිහේ firmware තියෙනවා. ඒවා රන් වෙන්නේ කෙලින්ම chip එකේ. තේරුණාද? නිසා firmware කියලා කියන්නේ. මේක තියාගන්න. ඒකේ වර්ග තුනක් තියෙනවා ඒක අපි ඊළඟට කතා කරමු. ඒකේ වර්ග තුන ගැන ඊළඟට කියමු. අපි operating systems පාඩමේදී BIOS course firmware එක තව ටිකක් ඉගෙන ගන්නවා. හරි. OS එකේ තියෙන OS පාඩමේදී ප්‍රශ්න කරන්න පුළුවන්. හරිද? ඒක ඉවරද? ඊළඟට මේකේ වර්ග දෙක.
අහගන්න. දැන් ඔක්කොම අහගන්න. PROM කියලා කියන්නේ programmable. ඉතින් programmable read only memory. ඒකට හොඳට සිංහල නම් සිලබස් එකේ දාලා නැහැ. හරිද? ඒක නිසා සිංහල නම් නැහැ. පටන මාතෘ මතකයේ තමයි ROM එකට කියන්නේ. ඒකේ එක වර්ගයක් තමයි PROM කියන්නේ. අපි සාමාන්‍ය PROM කියලා කියන්නේ. programmable ROM. මේවා තමයි අර ඉස්සර වෙලාම ආපු ROM වර්ගය. එක සැරයක් ලිව්වට පස්සේ ආයෙ ඉරේස් කරන්න බෑ. හරි. එක සැරයක් රයිට් කරාට පස්සේ ආයෙ ඉරේස් කරන්න බැරි ROM වලට කියනවා programmable ROM. එක සැරයක් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒක මැනුෆැක්චරර්ම තමයි ප්‍රෝග්‍රෑම් කරලා ඒවා. තේරුණාද? ඒකයි මෙහෙම දාලා දෙන්නේ. නිෂ්පාදකයා විසින් ඇතුළත් කරේවා මකා දෙන්නේ නැහැ. හරිද? ඉරේස් කරන්න බෑ. හරි. ඊට පස්සේ තියෙනවා EPROM. EPROM කියලා කියන්නේ erasable programmable ROM කියලා. හරි. මම මේක කියන්නම්. erasable programmable. හරි. මේක erase කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ මතකයේ erase කරන්න පුළුවන් පාරජම්මුල කිරණ කියන අල්ට්‍රාවයලට් ලයිට් වලට නිරාවරණය කරනවා. හරිද? මේ මතකය අරගෙන ගලවලා අරගෙන අල්ට්‍රාවයලට් ලයිට් එක නිරාවරණය කරා. ඒක erase කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒක රයිට් කරනවා. එහෙම තමයි මේ මතකයන් රීරයිට් කරලා තියෙන්නේ. ඒක දැන් මේකේ නම read only memory වුණාට ඒකේ නම read only memory වුණාට මොකක්ද රයිට් කරන්නත් පුළුවන්. මොකද erase කළා රීරයිට් කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ දැන් තියෙනවට රයිට් කරන්නත් පුළුවන් read only memory එකේ නම හරියන්නේ නැහැ දැන්. ඒකට අපි අර සාමාන්‍ය සම්ප්‍රදායක් නම නිසා ඒකම යූස් කරනවා. ඊළඟට තියෙනවා EEPROM. EEP කියන මේකමයි erasable programmable කියන එකේ ඉස්සරහට එන ඉලෙක්ට්‍රොනික. ඉලෙක්ට්‍රොනික කියන්නේ මේ මෙතෙන්ට එන්න ඕනේ මේකමයි. erasable programmable ROM. කියන්නේ හරිද? EEPROM කියන්නේ. ඒතර මේකෙදි කරන්නේ කලින් එකට නම් පාරජම්බුල කිරණක් දෙන්න ඕනේ මේකට ඉලෙක්ට්‍රික් සිග්නල් එකක් කියවම අර පින් ගොඩක් නේ තියෙන මේ IC එක මදර් බෝඩ් එකට කනෙක්ට් කරනකොට ඒ එක පින් එකකට අපි සිග්නල් එකක් කියවුවොත් එයා තියෙන ඩේටා එක ඉරේස් කරලා ආයෙ රීරයිට් කරන්න පුළුවන්. තේරුණාද? ඒතර දැන් ඔයගොල්ලෝගේ ෆෝන් වල තියෙන්නේ EEPROM තමයි. දැන් මේ ලැප් එකේ තියෙන EEPROM. ඒතර අපිට සාමාන්‍යයෙන් ෆර්ම්වෙයාර් අප්ඩේට් කියලා එනවනේ ෆෝන් වල. ෆර්ම්වෙයාර් කියන්නේ ROM එකේ තියෙන software. ඒවා ඉරේස් කරලා EEPROM නිසා ඒවා ඉරේස් කරලා ආයෙ රීරයිට් කරන්න පුළුවන්. හැබැයි මේ රීරයිට් වෙන එක මොකක් හරි වෙලා පවර් එක වැස්සොත් ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් වෙන වෙලාව බාගෙට ලියලා නවතිනවා. ඒකට OS එක ලෝඩ් වෙන ප්‍රෝග්‍රෑම් එක නැහැ. තේරුණාද? එහෙම වුණොත් එහෙනම් ෆෝන් එක බ්‍රික් වෙනවා කියලා අපි කියන්නේ. ඒක ආයෙ රීසෙට් කරලා ගන්නවා. හරි? එහෙම ඒව ගැන පස්සේ වොයිස් පාඩමේදී කතා කරමු. දැන් දල වශයෙන් අදහසක් තියෙනනේ මේ මොනවද කියලා. EEPROM වල තමයි අර කම්පියුටර් එක ඕන් වෙන වෙලාවේ අවශ්‍ය ප්‍රෝග්‍රෑම්ස්. දැන් කම්පියුටර්ස් වල තියෙන EEPROM. හරි? Arduino board එකේ මාල් තියෙනවා. Arduino board වල තියෙන මේ EEPROM. හරි මතකයි. ඒක විද්‍යුත් සංඥාවක් මගින් දත්ත මකා නැවත දිවේ. මේ තුනේ වෙනස දැනගන්න ඕනේ. PROM erase කරන්න බෑ. EEPROM erase කරන්න පුළුවන් හැබැයි UV light එක නිරාවරණය. EEPROM එක විද්‍යුත් සංඥාවක් වල erase කරන්න. දැන් device වල තියෙන EEPROM. ඔටි ලියන්න. ඉස්කෝලේ පටන් ගත්තම මේ පාඩම ආයෙ කරන්න පටන් ගන්න මුලින් මේකට ඡේදයක් විතර දෙයි විතරක් විතර නෝට් එකක්. ඒ කියන ඡේදය ඔයගොල්ලෝ දැනන් ඉන්නවනේ මෙච්චර. ඒ ලෙවල්. හරි ඒකයි මම මේ නෝට් එක දෙන්නේ උඩරිම සාරාංශයක් විදිහට ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකම තමයි තියෙන ටියුට් එකේ. ඔක හරියට පාඩම් කරගන්න. ටියුට් එක හරියට මේන්ටේන් කරන්න අමතර කරනවා ස්ටිකි නෝට්ස් වල හරි අලවලා ටියුට් එකේම දාගන්න. පාඩම් කරන්න ලේසි එකයි ගන්න තියෙන ඒක බැලුවා ටියුට් එකේ ඔක්කොම ටික දෙන්න. ප්‍රශ්න ටික පොතේ හරියට කරන් යන්න අවුරුද්දත් එක්ක නම් ටික දාලා පාඩම් කරලා ලේසි.
ඊට පස්සේ දක්ෂ නොවන මතකවල ඊළඟේ තමයි ඉගෙන ගන්න යන hard drive. හරි. ඊළඟට ඔක්කොම හරි. දැන් අපි මෙච්චර දවස් කතා කරපු ඒවා තමයි දැන් තමයි notes කියන්නේ. හරි පළවෙනි පාඩමේ ඉඳන්ම මේ වගේ notes කියලා හරි. ද්විතීයික ආචාර්යය. secondary storage එක කියලා කියන්නේ දක්ෂ නොවන මතක කොට අපි සාමාන්‍යයෙන් ද්විතීයික ආචාර්යය කියලා කියනවා. ඒත් ඒකේ ද්විතීයික ආචාර්යය යටතේ වෙන ඒවා තමයි මේක. අපි ROM එක ද්විතීයික ආචාර්යයට ගන්න නැහැ. හැබැයි ආචාර්යය නැත්නම් storage devices කියලා කියන්නේ data store කරලා තියන්න ගන්න. ඒතර ඒවා current එක තිබ්බන්දලා තියෙනවා. memory එක නැත්නම් මතකය කියන්නේ ප්‍රධාන මතක set එක. හරි. RAM එක ROM එක sorry. මතකය කියලා ගන්න පුළුවන් ROM එක. RAM එක cache memory එක registers තියෙන්නේ. ඒවා තමයි මතකය කියලා ගන්න. මොකද ඒවා තමයි program වැඩ කරන වෙලාවට ඕන වෙන්නේ. මේවා ඕන වෙන්නේ data store කරලා තියෙන. ගබඩා කරන. සා අවශ්‍ය වෙලාවට ඒකෙන් ගන්න විතරයි RAM එකේ ROM එක. හරි sorry. RAM එකේ registers වල cache වල data මේකෙන් load කරලා ගන්නකම් data store කරගන්න තමයි මේ ඕනේ. ඒක ආචාර්යන විභාග කියලා වෙනව නමක්. හරිද? ඒකට අපි ද්විතීයික ආචාර්යන කියලා තමයි කියන්නේ. secondary storage. හරි? මේකේ පළවෙනි එකේ චුම්බක දෘಢ තැටි. චුම්බක දෘಢ තැටියේදී මේකේ භාවිතා වෙන තාක්ෂණයේ ඉලවලදී අහන්න පුළුවන්. ඒ කියන්නේ තාක්ෂණය කියලා අහුවොත් අපි මේක අදහස් කරන්නේ චුම්බක තාක්ෂණය. hard drive එකේ මොකක්ද use කරන technology කියලා අහුවොත් magnetic technology කියලා විතරයි ඔයගොල්ලෝ දැනගන්න. මේක ඇතුලේ පැටර්ස් ගොඩක් තියෙනවා. මම කලින් සැරයක් මේක ඉමේජ් එක පෙන්නනවා. කොහොමද පැටර්ස් තියෙන්නේ කියලා. හරි. මේ පැටර්ස් තියෙනවා මේක කැරකෙනවා. මේකෙන් අර ඇක්චුවේටර් ආර්ම් එක මූව් කරන්න පුළුවන්. හරි. ඒවා ඔයගොල්ලෝ ඉස්කෝලේ උගන්වනකොට කැඩිච්ච hard drive එකක් පෙන්නයි. දැන් මම කරන්නේ නැහැ. වෙනම මේක වීඩියෝ එකක් දාගෙන ඉතින් ඒක දැන් පෙන්නන්න ඕනේ නැහැ. ඉතින් මට ඉතින් ඔයගොල්ලෝ තේරෙනවා. හරි සාමාන්‍යයෙන් කොහොමද වැඩ කරන්නේ කියලා. ඒතර චුම්බක දෘಢ තැටි. magnetic hard disk කියලා කියන්නේ මෙහෙම. චුම්බක තාක්ෂණයේ භාවිතයෙන් දත්ත ගබඩා කර තබාගෙන චලනයේ වන උපාංග ඇති බැවින් වේගවත් බව අඩුයි කියලා මම කියලා තියෙනවා සෑහෙන දවසක්. ඒක දැන් තමයි ලියන්නේ. පළවෙනි එක. ඉතින් මේ කැපැසිටි සාමාන්‍යයෙන් දැන් එන ඒ වගේ නේද 1 TB වල තමයි සාමාන්‍යයෙන් තියෙන 5 12 TB ඔය වගේ 256 ඒවා තියෙනවා. දැන් භාවිතා වෙන්නේ 1 TB වගේ. මම ගත්ත පළවෙනිම කම්පියුටර් එකේ මගේ තිබ්බේ 80 GB memory එකක්. GB 80යි hard drive. ඒකේ පළවෙනිම කම්පියුටර් ඒක. දැන් 80 GB කියන්නේ දැන් SD card එකේ 64 GB. දැන් ඉතින් මේවා අභාවයට යන උපාංග මොකද SSD එන නිසා දැන් ඉස්සරහට hard drive එක අවුත් ගන්න කරනවා නැති වෙන කියන්නේ. ඉස්සලාම අර magnetic tape තිබ්බේවා දැන් ඉන්නේ නැහැ cassette piece එක. ඒවා දැන් අභාවයට ගිහින් තියෙනවා. CD 10 අභාවයට යනවා. flash drive නැත්නම් internet එකේ use කරන්නේ ඒ වගේ. floppy disk දැන් යන්නේ නැහැ. ඒ වගේ මේ hard drive 10 අභාවයට යමින් පවතිනවා. secondary storage වල අනිත් එක SSD සහ අර මේ SSD තාක්ෂණය තමයි pen drive flash drive වල භාවිතා වෙන්නේ. හරි. ඒත් මේ වගේ ඇතුලේ මේ තියෙන SSD එකක් ඇතුළත. මේ පිටුර ටික ඔයගොල්ලෝ ටියුට් එකෙත් ඇති. හරි hard drive එකයි SSD එකයි. ඒත් මේ තියෙන SSD එකක් ඇතුළත. තේන විදිහේ සාමාන්‍ය hard drive එකක් වගේම නැත්තම් laptop වල hard drive එක SSD එක එකම දෙන සෙට් කරන්න පුළුවන් එකම size එකට තමයි එන්නේ.
සාමාන්‍ය කඩේ ගන්න නැත්නම් SSD වල වර්ගයක් තියෙනවා. M2 SSD කියලා තව පොඩි chip එකක් වගේ එකක් තියෙනවා. සමහර මදර්බෝඩ් වලට ඒව ගන්න පුළුවන්. දැන් මගේ ලැප් එකේ තියෙන එහෙම. hard drive එකක් size එකක් නැහැ. ඒ නිසා මේක අර ඝනකම ගොඩක් අඩු කරගන්න පුළුවන්. දැන් අර slim laptop එකේ ඒ වගේ M2 memory තමයි නිකන් chip එකක් වගේ ගන්න තියෙන්නේ. දැන් SD card එකේ තියෙනවනේ 64 GB වගේ. ඒ වගේ 1 TB තියෙනවා M2 stocks තියෙනවා. ඒවා කනෙක්ට් කරන්න පුළුවන් පොඩි ඒවා. මේ වගේ ඇතුලේ ඝන තත්ත්වයේ තියෙන. ඒකට කැරගෙන ගොඩක් ස්මූත්ම නැහැ. මේ වගේ ඉක්මනට data read කරලා ගන්න. ඒක hard drive එකක් කරලා වෙලා නැහැ. මේක අපි SSD එකක් දාගන්න කියලා කියන්නේ. මේකේ cache memory එකකුත් තියෙනවා ඒකට. හරි. ඒතර pen drive වල එන memory NAND cache memories තමයි මේ ඇතුලේ තියෙන්නේ. cache එකකුත් තියෙනවා ඉක්මනට data ගන්න පුළුවන්. අර hard drive එක කරලා වෙලා නැහැ. ඒක SSD හොඳයි කියලා කියන්නේ. හරි මේක තියන්න. අර්ධ සන්නායක භාවිතය කියලා කියන්නේ semiconductors භාවිත කරගෙන හදලා තියෙනවා. සිලිකන් කියලා කියන්නේ. භාවිත වෙනවා pen drive එකේ හදලා. උදාහරණ දාගන්න example එකේ SSD flash drive memory ඉස්සරහ පැත්තේ ඉඳ තියෙනවා නම් එහෙම හරි කමන්නේ දාගන්න ඒකේ උදාහරණ සිංහල මිනිත් කටේ උදාහරණ ටික දාගන්න ඒක ඔකින් දාන්න නැහැ secondary storage වල ඊළඟ එක. හරි අර අපි කපඩා කරලා තියන්න බාර දෙන ඊළඟ එක තමයි CD DVD Blu-ray වගේ. හරි. මේවා අපි ප්‍රකාශ තාක්ෂණය නැත්නම් ආලෝක තාක්ෂණය භාවිතයෙන් තමයි මේ මඩල කතා කරන්නේ ටික කරන්නේ. හරි. ඒතර ආලෝක තාක්ෂණය කියලා කියවම ප්‍රකාශ ආලෝක දෙකම භාවිත කරන සාමාන්‍ය. මේ වගේ කොහොමද data read කරන්න කියලා මම ගිහින් කියලා දුන්නා නේද අර. එක බිඳුව කියලා තියෙනවා බලක් වගේ තියෙනවා ඒකට ආලෝක ටිකක් දාලා තමයි ගන්න කියලා. හරි. ඊසදේ මේ අගන කියද්දි මම කියලා දුන්නා. ඒක නිකන් ආයෙසරක් ඇදලා පෙන්නන්න. මේ CD වල අපි රයිට් කරනකොට කරන්නේ මේ දිලිසෙන මේ කවර් එකනේ මේකේ යට තියෙන දිලිසෙන පෘෂ්ඨය. ඒ පෘෂ්ඨයේ වලවල් වගේ මේව හදාගෙන යනවා. ඒතර මේ තියෙන වලවල් අනුව මෙතනද එකක්. මෙතන එකක්, මෙතන එකක් මේ අපි බිඳු තියෙනවා. ඊළඟ අපි මාක් කරගෙන යනවා. බිඳු කීයක් තියෙනවද කියලා දැනගන්නේ ක්ලොක් සිග්නල් එක. ඒක කොහොමද දැනගන්නේ කියලා නෙට්වර්කින් වලදී බලන්න. සින්ක්‍රොනයිසේෂන්. මෙන්න එක බිඳුව තමයි මේ CD එක රයිට් කරන්නේ. ඒ එක බිඳුව තමයි කම්පියුටර් එකෙන් ආයෙත් data බවට පරිවර්තනය කරලා ගන්න. තේරුණාද? CD එකේ මේව වල කොටාගෙන යන එක තමයි කරන්නේ. රයිට් කරනවා CD එක. ඒ ආලෝක කිරණයක් මේජර් පැත්තට මෙහෙම ආලෝක කිරණයක් යවුවම එයා රිෆ්ලෙක්ට් වෙන විදිහ තමයි අඳුරගන්නේ මෙතන මේ වගේ පිට් එකක් තියෙනවද නැත්නම් එහෙම තැන්කර ප්‍රදේශයක් තියෙනවද කියලා. ඒක මම ඊසදී කියලා දුන්නා. පොඩ්ඩක් බලන්න. ටියුට් එකේ දාලා තියෙනවා අර මුල හරිය. CD ගැන තියෙනවා. හරි. ඒක ආලෝක තාක්ෂණය භාවිත කරනවා. චලනය වෙන උපාංග මගින් දත්ත කියවන බැවින් සැලෙනින් මතක වලට වඩා වේගය අඩුයි. ඒකට පෙන් ඩ්‍රයිව් වලට වඩා වේගය අඩුයි. හේතුව මේ CD එකත් ඇතුලේ කැරගෙනවනේ ඔබට ඇහෙනවනේ CD එකත් කැරගෙනවනේ. කැරකිලා තමයි data read වෙන්නේ. ඒකත් වෙලාවට කියනවා මැකැනිකල් කොටසක් තියෙන නිසා. මේ දෙක ආයෙ දාන්න. CD DVD Blu-ray. ඒතර මේ ටිකේ තාක්ෂණය මතක තියෙනවා. හරි. hard drive වල magnetic CD DVD Blu-ray වල optical technology hard drive එකේ ආලෝක තාක්ෂණය භාවිත වෙනවා. read කරලා magnetic තමයි. මේක අපි ගණන් කරනවා. මේ සැනලි මතක කියන්නේ pen drive. flash drive කියන සැනලියක් කියන flash එකක්. හරි. නැත්නම් සැනලි මතක.
මෙතනත් ෆ්ලෑෂ් ඩ්‍රයිව් කියන්නේ ඔයගොල්ලෝ පෙන් ඩ්‍රයිව් වලට තමයි. පෙන් ඩ්‍රයිව් වලට ස්පීඩ් එකෙන් අඩුයි CD. මේ ඔක්කොම ටික O level දෙවෙනි පාඩමේ තියෙනවා 10ක්. ඔය පාඩම් කරලා මේවා O level මට්ටමේ කරුණු තමයි තාම මේ ඉගෙන ගන්න. හරි. හරිද? මේක ඉවරයිනේ. ඒතර එතනින් මේ පාඩමේ මෙමරි ගැන ඉගෙන ගන්න තියෙන එක ඉවරයි. ඊට පස්සේ අන්තිම එක. හරි. කතා කරන්න තියෙන පාඩමේ මතක ප්‍රවේශ ක්‍රම memory access methods. හරි. කොට බලා ගන්නකො. දැන් අර magnetic tape වල එහෙම. ඒ tape එක දිගටම යන්නේ. අපි රීඩ් කරන්න පුළුවන් රිවයින්ඩ් කරලා නැත්නම් ෆෝවර්ඩ් කරලා විතරයි. අපිට මට හිතිච්ච ගමන් ටේප් එකේ මැද හරියක් තියෙන එකසර රීඩ් කරන්න පුළුවන්. දැන් මේ ටේප් එක දිග හැරි එන්න ඕන. ඒතර අන්න ඒ වගේ ඒවාට අපි කියනවා sequential access කියලා. ඒ කියන්නේ අනුක්‍රමික ප්‍රවේශයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ එකකට පස්සේ එකක් විතරයි අපිට access කරන්න පුළුවන්. තේරුණාද? මට හිතිච්ච ගමන් මැද තියෙන එකක් එකසරෙන් access කරන්න බෑ. හරි. අනිත් වර්ගයට අපි කියනවා random access. දැන් RAM එක ඇවිල්ලා random access mode. අපිට ඕන වෙච්ච ගමන් RAM එකේ ඕන තැනක access කරගන්න පුළුවන්. ඒකට වෙන වෙනම address තියෙනවා. voice පාරමිතිය එක ඉගෙන ගන්නවා. හරි. pages වලට කඩලා කොහොමද වැඩේ වෙන්නේ කියලා. කාටද දැන් ඉගෙන ගන්න ඕන නම් අර මගේ මේ රෙකෝඩින්ග්ස් දාන YouTube channel එකේ playlist page එක යන ඒකේ OST පාඩමෙන් බලන්න පුළුවන්. 2023 කට කරපු රෙකෝඩින්ග්ස් ටික තියෙනවා. දැන්ම බලලා ඉගෙන ගන්න පුළුවන් කිසි අවුලක් නැහැ. බලලා ඒ දවස්වල මගේ කෙලින් ප්‍රශ්න අහන්න පුළුවන්. කලින් බලලා තියලා ඒක ඉගෙන ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ ඔයගොල්ලෝ රිවිෂන් එකක් කරනවා ක්ලාස් එක කරලා තියෙන පාඩම. random access කියන මේ වගේ ඕනම තැනක access කරන්න පුළුවන් නම් අපි කියනවා random access. මේකට කියනවා ප්‍රකාශිත access. sorry sequential access. හරි? ඒ කියන්නේ එකකට පස්සේ එකක් access කරනවා. ඒක අපි hard drive එක ගත්තොත් ඒකේ කැරකිලා තමයි යන්න ඕනේ අදාළ. මොකද ඒකේ sequential access එකක් තමයි තියෙන්නේ. cache memory එකේ එහෙම sequential නෙවෙයි ඒවා static අර පොඩි RAM එක. ඒවා කෙලින්ම access කරන්න. අපිට ඕනේ තරම්. RAM එකක් තියෙනවා random access එක. ඒක නම් දැන් cache memory එක කියන්නේ SRAM එකක් කියලා ඉගෙන ගත්තා නේද? cache memory registers කියන්නේ SRAM. SRAM කියන්නේ මොකද? random access නෙවෙයි. ඕන තරම් access කරන්න පුළුවන් නේ. ඒක ඔයගොල්ලෝ මේ දෙක දැනගෙන ඉන්නවනේ නිකන් සිලබස් එකේ ඒ ගැන කියලා තියෙන එක අවුරුද්දේ එක MC එකක ඇවිල්ලා තියෙන අවුරුදු 10ට නේ. ඔබට පුළුවන් වෙන්නත් ඕන. හරි. ලියා ගන්න මේකට. sequential access කියන අර එකකට පස්සේ එකක් access කරන එක උදාහරණයක් ගන්න. උදාහරණයක් දාගන්න. magnetic tape hard disk drive CD. හරි නේද? හරි ඊට පස්සේ මේක කියන්න. අහඹු ප්‍රවේශය හරි රැන්ඩම් ඇක්සස් වලට කියන අහඹු ප්‍රවේශය කියලා. මතකයේ ඕනම තැනකින් ඕනම වෙලාවක දත්ත ප්‍රවේශයෙන් සිදු කරනවා. උදාහරණ විදිහට RAM cache register SSD වගේ දාන්න.
සසම්භාවී කියන නමත් හරි. සසම්භාවී ප්‍රවේශ නමත් හරි. random access කියනට ආම ප්‍රවේශ. ආම කියන ආම්ෙන් ඕන තරම් කියොත් තියෙනවා. ඒක access කරන්න පුළුවන්. සසම්භාවී ප්‍රවේශ කියනවා. ඒකත් ඊයේ ඉවර වෙච්ච කට්ටිය තත්කාල මේ ක්වෙස්චන් බුක් එක අරගෙන 2015 MCQ ටික ඔක්කොම කරපු නැති ටික කරන් යනවා. ඔක්කොම මේක ලියලා ඉවරද? අවුල නැහැ. දැන් නිල වශයෙන් දෙවෙනි පාඩම ඉවරයි. ඒක ඔක්කොම ටික ඉවරයි. දැන් ප්‍රශ්න කරන්න තමයි හදන්නේ. පාඩම් දෙකක් ඉවරයි. පාඩම් 14යි. තව 12. හරි. පාඩම් 12 කරන්න තියෙනවා. 2015 ප්‍රශ්න ටික. क्वेश्चन बुक के प्रश्न टिक 2015 देगा अभी एक पलवनी करला चिल्ले करला ने करला करण बाटा का इनाडिये देना यूपी नदी का टीम एक बार ना इंग्लिश मीडियम ठीक है ना ये सिंगल मीडियम के दाल में mana bahasa buruan ni? දැන් මම ඔයගොල්ලන්ට මේ තුන්වෙනි පාඩමේ ටියුට්ස් ටික මේ සැරේ දානවා. ඒක ක්වෙස්චන් බුක් එක දානවා. මීඩියම් එක බලලා ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් ඉංග්‍රීසි මීඩියම් කට්ටිය සිංහල යුනිට් කරන් එනවා. හරි බලන්න. හරියට බලලා ඩවුන්ලෝඩ් කරගන්න. හරි පළවෙනි එක බලමු දෙන්න. මොකද උත්තරය? හතරවෙනි උත්තරේ කියන කට්ටිය කවුද? තේරෙන්නේ? උත්තරේ මොකක්ද? හරි දාගන්න. කොයි සබ්දේනම කිතාම මම කතා කරනකොට කතා කරන්න බෑ. සාගෙන් ගන්න. චාල්ස් බැබේජ් පරිගණකයේ PRS සමහරව හඳුන්වනවා. අපි නෙමෙයි සමහරව. හරි. එහෙම දාලා ඉතින් මේ ප්‍රශ්න හදලා මහාචාර්යවරු හරි මට කරන්න දෙන්න. ඒකට හේතු වෙත්තේ අපි ඉගෙන ගන්න තියෙන ඇයි චාල්ස් බැබේජ් father of computing කියලා අපි කියන්නේ. එයා input process output කියන concept එක හඳුන්වා දුන්න නිසා. ඒතර නවීන පරිගණක වල භාවිත කරන ආදාන ක්‍රියාවලිය හඳුන්වන input process output යන සංකල්පයේ පළමුවට හඳුන්වා දුන්න බැරි. මේක තමයි උත්තරේ. මේව මොනවාද? පැස්කලයි නිර්මාණය කෙනෙක් කවුද? බ්ලේස් පැස්කල් නේ. චාල්ස් බැබේජ් නෙවෙයි. නැවත ක්‍රම ලේඛනය කළ හැකි පළමු ඉලෙක්ට්‍රොනික ආගමන යන්ත්‍රය එහෙම එකක් නෙවෙයි මොකක්ද කියලා අපි දන්නවා. ඒක නෙවෙයි කොහොමද උත්තරේ. හරි.
IBM සමාගමේ පළවෙනිම නිෂ්පාදකය ලබා දුන්නේ මාක් 1 එක. IBM මාක් 1. ඒකත් නෙවෙයි. ඉලෙක්ට්‍රොනික සංඛ්‍යාංක ENIAC එක හැදුවේ මෙයා කියලා කියන එයත් නෙවෙයි. අපි උත්තරේ 4 කියලා දාන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. මොකද උත්තරේ? පළමුවන පරම්පරාවේ පරිගණක සඳහා පාදක වූයේ මොකක්ද? First generation computers වල රික්ටර් නලනේ. vacuum tubes කියන. ඉතින් මේක තමයි. දෙවෙනි පරම්පරාවේ මොකද්ද? transistors. තුන්වෙනි පරම්පරාවේ IC. හතරවෙනි VLSI. ඒතර මේ VLSI ඉන්නේ හතරවෙනි එක. VLSIC. විශාල විශාල ප්‍රමාණය අනුකලිත පරතරය. හරි. ඊට පස්සේ පස්වෙනි පරම්පරාවෙත් තමයි අර ULSI. ultra large scale integrated circuits එන්නේ. අපි ඒක කලින් සතිවල කතා කරා නේ. මේ LSI එකයි VLSI එක එකම පරම්පරාව කියලා ගන්න අපි. ඒ level වලදී මෙහෙම දෙකක් නෑ දැන්. හරි. එකයි තියෙන්නේ VLSI. පස්වෙනි එක ultra large scale කියලා. ඒ ටික හරි. ඊට පස්සේ පස්වෙනි එක. ඒක නම් මම වෙනම කියලා දෙන්න කරන ප්‍රශ්න වලින් ඉගෙන ගන්න තියෙන දේවල්. හරි. මම පෙන්නුවා මේක හරි මම පස්වෙනි ප්‍රශ්නේ මොකක්ද? සසම්භාවී ප්‍රවේශ මතක කියන්නේ දැන්නේ බලන්න නැතිද කියලා. මොඩියුල නිරන්තරයෙන් සංසන්දනය කරනු ලබන්නේ මගින් මනු ලබන සහ ඒවායේ ධාරිතාවය මගින් මනු ලබන වේගය පදනම් කරගෙන. ඉතින් මේ සසම්භාවී ප්‍රවේශ මතකයේ නිරන්තරයෙන් සංසන්දනය කරනු ලබන්නේ ධාරිතාව කියන්නේ කැපැසිටි. දැන් කැපැසිටි එක මනින්න මොකෙන්ද බෙරන්නේ? dB වලින් නැත්නම් MB වලින්. ඒතර dB කියන්නේ මෙගාබයිට්ස් නේ. මෙගාබයිට් බයිට්ස් නේ. මෙතන තියෙන්නේ බිට්ස් හරිද? බිට්ස් නෙවෙයි බයිට්ස්. මෙගාබයිට්ස්. මෙගාබයිට්ස් කියලා තියෙන්නේ මේ දෙකේ විතරයි. නේද? ධාරිතාවය මනින්න රැම්මේ dB එක. ඊට පස්සේ සහ ඒවායේ මගින් මනින්න ලබන වේගය පදනම් කරගෙන. වේගය මනින්න මොකක්ද? RAM එකේ හරි CPU එකේ හර්ට්ස් වලින්. ඒ හර්ට්ස් එක මොකක් හරි මෙතන තියෙන්නේ නම් මෙගාහර්ට්ස්. මෙතන තියෙන්නේ තත්පරයට මෙගාබිට්ස් කියලා. හරි. ඒ මේකේ මනින්නේ නැහැ අපි හර්ට්ස් වර්ගයක් වෙන්නේ අනිවාර්යයෙන් තත්පරයක. ඒ නිසා මේකේ උත්තරේ පස්සෙන්. දැන් මේව ඇත්තටම අර මං කිය පළවෙනි පාඩම් දෙකේ ඉන්න ඕනේ හිතලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ සාමාන්‍යයෙන් IT ගැන මූලික දැනුම ගත්තා පස්සේ. ඊට පස්සේ මේ නවවැනි ප්‍රශ්නේ. උත්කල පරිගණකයක කරන් බලන්න අපි තමයි හරි නවවැනි ප්‍රශ්නේ sorry නවවැනි ප්‍රශ්නේ උත්තරේ මොකක්ද? උත්කල පරිගණකයේ කියන්නේ සසම්භාව්‍ය ප්‍රවේශ පද්ධතියේ දර්ශීය typical use එකක් වෙන්නේ නැති. දැන් අර දර්ශීය භාවිතය කියන ළමයිට අවුල් වගේනේ. ඒ ඉංග්‍රීසි වචන දෙනවා typical use එක. නොවන්නේ කොහොමද? සැකසුම් සඳහා දත්ත පවත්වාගෙන මේක ප්‍රොසෙස් කරන්න ඕනේ data තියාගන්න friends. RAM එකේ ඒක අවශ්‍ය වෙන දෙයක් තමයි. typical usage එකක් තමයි RAM එකේ. හරි. ඒක හරි. මෙහෙයුම් සඳහා උපදෙස් වඳවාගෙන මේක ඔපරේෂන්ස් වලට අවශ්‍ය මෙහෙයුම්. දෙකම එකයි සැකසුම ඔපරේෂන්ස් කෝඩ් දෙකම එකයි. මෙහෙයුම් රඳවා තියාගන්න. ප්‍රෝග්‍රෑම්ස් රන් වෙනකොට අර අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික තියාගන්න. මෙහෙයුම් පද්ධති සඳහා ආචාර්ය සැපයීම. ස්ටෝරේජ් කරලා තියා ගබඩා කරලා තියාගන්න RAM එකේ. නෑ ඒක කරන්නේ hardware එකේ.
එහෙනම් නොවන්නේ මොකද්ද කියලා නහන්නේ. මේක තමයි ප්‍රතිදානයේ සඳහා තොරතුරු පවත්වා ගන්නවා. බූට් අප් කරන මේ BIOS ක්‍රමලේකේ පවත්වා ගන්නවද? යන්නේ කේ. නෑ නේද? ROM එකේ තියන්නේ. එහෙනම් මේකත් කරනවා. ඒක උත්තර දෙකක්. හරි. BIOS තියන්නේ ROM එකේ. නේද? උත්තර දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ මාකස් ස්කීම් වල උත්තර දෙකක්. අවුලක් නැහැ. ඉතුරු ටික කරගෙන යන්න 2016 වෙනකම්. හරි ඉතින් අරකට ඔයගොල්ලෝ මේ ගෙදරින් හරි හොඳට print කරලා දෙන්න තැනකින් ගාගන්න හොඳට පේනවා අවුලක් නැහැ. නැත්නම් අර මේ පේන්නේ නැහැ අකුරු. tube එක ප්‍රධාන tube එක color print out එක නැත්නම් කමන්නේ ඒකේ images තියෙන නිසා. හරි අර ප්‍රශ්න tube එක නම් අවුලක් නැහැ. කැමති විදිහට ගන්න. ගෙදර print එක තියනවා ලේසි. දැන ගන්න. ඊළඟ ප්‍රශ්න බලන්න. සමාජ ජාල අඩවි සම්බන්ධ දක්වා ඇති පහදව ගන්න සලකා බලන්න. හරි. මේ අපි කලින් කරා නම් මම කියන්නේ කරගන්න. සමාජ ජාල කියන්නේ Facebook වගේ ඒවා නේද? Instagram වගේ. ඡන්ද ප්‍රචාර වැඩසටහන් සඳහා මාධ්‍යයක් ලෙස මේවායි භාවිතය වැඩි වෙමින් පවතී. හරි නේද? ඡන්ද කාලේ හැම පක්ෂෙම මඩ මේජ සදා ගන්න. හරි. ඡන්ද කාලේ හැම පක්ෂෙම අනිවාර්යෙන් Facebook page කරා ප්‍රවර්ධනය කරනවම තමයි. ඊට පස්සේ සමාජ ජාල අඩවියක් තුළදී පරිශීලකයෝගේ සැබෑ අනන්‍යතාවයේ සෑම විටම සාධක කරනවා. ෂුවර්ද? එන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එනවා ඉස්සරහ ලයික් කරනවා කියලා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එනවා.
ඒක සමහර page profile එක නම් තියෙන්නේ ගෙදර ඉස්සර ලයික් කරනවා කියලා තියෙනවා. මම මේ බැංක් එකට කලින් WhatsApp pin එක මම දැක්ක status එකේ මම කිව්වේ. හරි. ඒ කියන්නේ එක එක නම් වලින් එක එක profile තියෙනවා අපි දන්නේ නැහැ. මේ සමහරුන් ඉන්නවා රොක්ස්ලා ඉන්නවා. හරි. beautyලා ඉන්නවා. හරි. මේ සමහර රොක්ස් හරි night beauty ඔම කරලා එක එකලා තියෙනවා. තව naughty කියලා එක එකලා තියෙනවා. අපි දන්නේ නැහැ කවුද කියලා. ඔයගොල්ලෝ Facebook දැන් ගෑනු ළමයි profile එකක් කියලා තියෙනවා. request තියනවා නේද බර ගන්න. හරි එහෙනම් නම් ගන්න නැති නම් තියනවා නේද? හරි සමාජ ජාල අරවියක් තුනදී පරිශීලකයේ සැබෑ අනන්‍යතාවයේ සමීරුන් සාධිත කරන ලැබෙද? නැහැ. අනිත් දේ තමයි දැන් හිතන්න හෙට ඔයගොල්ලෝ රික්වෙස්ට් එකක් කරන මගේ මූණ තියෙන ප්‍රොෆයිල් එක. තාරක නිසා නැහැ කියනවා තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ ඇක්සෙප්ට් කරනවා මගේ නේ මුලක් නැහැ. ඊට පස්සේ මේ වෙන සීන් තමයි වෙන්නේ. තේරෙනවනේ? එතකොට මේ කියන්නේ මගේ අනන්‍යතාවය හැක් කරන්න ඕනේ. අපි කියනවා identity theft කියලා. හරි. කියන්නේ මං වගේ පෙනීදිමි මොනවා හරි ෂෙයා කරලා මගේ චරිත ඝාතනය. තේරෙනවද? කියන්නේ මගේ වගේ fake profile එකක් හදන්න ඉවරන කාටරි හදලා මං වගේ request එකක් දාලා තව කාටරි. දාලා උඩ මොනවා හරි message එකක් කරනවා. හරි. ඒකවල මේ එයා screenshot එකක් ගන්න මගේ නම තියෙන්නේ මගේ රූපෙත් තියෙන්නේ. ඒකවල සමාජ මාධ්‍යෙ දෙනවා ඒකවල විතර මං යවපු එක. හරි. එහෙම වැඩ කරන්න හොඳ නැහැ. හරි. ඒකට කියන identity theft කියලා මේක සාධිත කරන්නත් බෑ. ඒක නවීන සමාජය තුළ මානව සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා මෙම සමාජ වෙබ්බඩවි උදක්ම අවශ්‍යයි. උදක්ම කියන්නේ මොකක්ද? එහෙමයි. දැන් මට නම් ඇත්තටම මේ යාළුකම් පවත්වා ගන්න Facebook එකේ උපකාරී වෙනවා. ඒ කියන්නේ මගේ යාළුවෝ ඉන්නේ දැන් කැම්පස් එකේ යාළුවෝ ඉන්නේ ඉන්දියාවේ, ජර්මනිය, ඇමරිකාවේ හැමතැනම ඉන්න ලෝකේ යාළුවෝ. හරි. දැන් ලංකාවේ යාළුවෝ කොළඹ ඉන්නේ භාගයට භාගයක්. බණ්ඩාරේ ඉන්නේ 5 දෙනෙක් 6 දෙනෙක් වගේ. ඉස්කෝලේ ඉගෙන ගත්තා. හරිද? ඒකවල මේ ඒ යාළුවොත් එක්ක සම්බන්ධතාවය තියාගෙන ඒගොල්ලෝ ලයිෆ් එකේ මොනවද වෙන්නේ කියලා දැනගන්න මේක උදව් වෙනවා. හරිද? උදක්ම කියන වචනේ තේරුම මොනවද? ඔතන උත්තරේ දෙන්නේ. තේරුණාද? මොකද්ද උදක්ම කියන්නේ? ඕනෑමකට සිංහල කට්ටිය ඉන්නවා. උදක්ම කියන වචනේ තේරුණාද? ඉංග්‍රීසි එකේ මොකද්ද තේරෙන්නේ? කොහොමද කියන්නේ? ඉංග්‍රීසි එකේ තියෙන මෙහෙම. they are absolutely necessary කියලා. අනිවාර්යයෙන්ම ඕනේ කියන එක තමයි උදක්ම කියන්නේ. අනිවාර්යයෙන්ම ඕනේ සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා එක සම්බන්ධතාවය කියන්නේ බැරිද? පුළුවන්. හරි ඒ නිසා මේකට දැන්. sorry sir. මේක හරි. මේක වැරදි. මේකත් වැරදි. ඒතර ඒ only නේ. ඒවා සාමාන්‍ය දැනීම නේ. රයිට් නෙවෙයි. සාමාන්‍ය දැනීම ඒක 10ට එන්නේ A විතරයි. ඊට පස්සේ 11. 11 නේ 21. 21 25 26 ටිකට යනවා. පරිගණක පද්ධතිය හා සම්බන්ධ පහත් සඳහන් පද සරකා බලන්න. පරිගණක පද්ධතියක මූලික සංරචක වන්නේ හේතු දෙක ඇතුලේ කුමක්ද? අපි ඉගෙන ගන්න තියෙන මූලික සංරචක ටික පළවෙනි පාඩමේ මොනවද? දැන් මේ ටියුට් එකේ ප්‍රශ්න තියෙන පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි මික්ස් එකේ. මේ පළවෙනි පාඩමේ කොටස. මොනවද තිබ්බේ? software, hardware, liveware, firmware නේ. ඔය ටික තිබ්බේ. එතන මෙතන hardware තියෙනවා, liveware තියෙනවා, software තියෙනවා, malware කියන්නේ අනිවාර්යයෙන්ම නෑ malware කියන්නේ පරිගණකයට හානි කරන viruses, trojan viruses, ransomware ඒ වගේ ඒවා නේ පරිගණකයට හානි කරන. ඉතින් malware කියන්නේ අනිවාර්යයෙන් තිබිය යුතු මූලික අංගයක් නෙවෙයි. ඒකට මේ මූලික සංරචක වන්නේ විතර BCD පහ. නේද? හරි. පහ තමයි. හරිද? ඊට පස්සේ world wide web එක 25. අපි ඕකත් ඉගෙන ගන්න පළවෙනි පාඩමේ. ආයෙත් කරලා තියෙනවා. එහෙනම් මේ පළවෙනි පාඩම කරලා සෙට් කරන්න ඇති. 26ක් කරලා. 26 අදගෙන කරන්නේ DRAM එක බලන්න. ගතික සසම්භාවී ප්‍රවේශ මතක dynamic random access memory අපි අර හා ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතක SRAM සම්බන්ධයෙන් මොනවාද නිවැරදි වන්නේ කියලා තමයි අහන්නේ. මොකද නිවැරදි? රෙජිස්ටර් සාදා ඇත්තේ DRAM වලින්. හරිද? අපි ඉගෙන ගත්තද රෙජිස්ටර් සාදන්නේ SRAM වලින්. නිසා මේක වැරදි. SRAM ට වඩා DRAM වේගවත්. නෑනේ SRAM නේ රෙජිස්ටර්ස් කැෂ් වල තියෙන එක තමයි වේගවත්. DRAM වේගවත් නෑ. SRAM ට වඩා DRAM ගහන දේ density මම කියන්නේ density එක අර ඒකක වර්ගඵලයේ තියෙන මතක ප්‍රමාණය ඝනත්වය DRAM එකේ වැඩි. ඒක SRAM ට වඩා DRAM ගහන වේගය තමයි. ඒක C පවර්. හරිද?
ඒතර ඕගොල්ලන්ට මේ වගේ නේ. ඔය ඉතිහාසය ඇවිල්ලා තියෙන ඕන ප්‍රශ්නයක් කරද්දී අපි ඉගෙනගෙන තියෙන දෙකේ උත්තර ලියන්න පුළුවන් කියන කොන්ෆිඩන්ස් එක මට තියෙන ඕනම පාඩමක්. හරි. ඒක ඕගොල්ලෝ ගෙදර ගිහලා ඒ ටික පාඩම් කරන්න. හරිද? ඒක ඕගොල්ලෝ ඒ ටික පාඩම් කරලා හරියට ඔයගොල්ලන්ට ඕන ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. ඉස්සරහට එනවා. හරි. ඒක පාඩම් කරන්න මීට වඩා අමාරු පාඩම් තමයි ඉස්සරහට පටන් ගන්න යන්නේ. ඒතර මේ පාඩමේ තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරිද? ඒතර ලබන සතියේ ඒකේ ලබන සතියේ පැයක්වත් අපි මේ ප්‍රශ්න ඩිස්කස් කරමු. ඔයගොල්ලෝ ගෙදර ඉඳන් කරන් යන try කරන්න. ඒතර මම මෙහෙ ඉඳන් ඩිස්කස් කරගෙන යනවා. මේක තව ගිය අවුරුද්දේ රචනා පේපරේට ආපු ප්‍රශ්න තියෙනවා. මට බලන්න මේක. මේකේ අන්තිමට තියෙන 2021 ප්‍රශ්න. ඒතර ගිය අවුරුද්දේ 2021 MCQ වලට වඩා රචනා පේපර් එකෙන් මේකෙන් ප්‍රශ්නයක් ආවා. අපි ඒ ටික මේ ඩීරන් ගැන දැකලා. මේක මාර ලේසි. මේ 2021 කියන ගිය අවුරුද්දේ පේපර්. ඒවත් අපි ලබන සතියේ රිසර්ච් කරමු. ඔයගොල්ලෝ කරගෙන එන්න. ආවරස් අපි ඩිස්කස් කරලා හදන්න. Volume 2